ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් 2020 වසරේ නව නිර්දේශ යටතේ විභාග ප්‍රශ්න පත්‍රය දෙවන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න ආරම්භ කළා. ඒකේ පළවෙනි කොටස සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. දෙවෙනි කොටසනේ ඒ කියන්නේ ළමයි වැඩිපුර ලකුණු ගන්න කොටස තමයි දෙවෙනි කොටස. ඒකේ ප්‍රශ්න හතරෙන් අපි දෙකක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා පිළිතුරු ලබා දෙන ආකාරය පිළිතුරු ලබා ගන්න ලකුණු පිළිතුරු ලිවිය යුතු ආකාරය ඒ වගේම පිළිතුරු වලට ලකුණු ලබා ගන්න ලිවිය යුතු ආකාරය පිළිතුරු වල ස්වභාවය ධාරිතාවය ඒ වගේම නිදසුන් සහිතව පිළිතුරු ලිවීමේදී ලකුණු ලැබෙන ආකාරය නිදසුන් රහිතව පිළිතුරු ලිවීමේදී ලකුණු ලැබෙන ආකාරය ආදී වශයෙන් අපි එක එක පැති වලින් ඒ ප්‍රශ්න වලට ප්‍රවේශ වෙන්නත් නිවැරදි පිළිතුරු ලිවීමේ තාක්ෂණයක් භාවිතා කරන්නේ කොහොමද කියලා හොඳ අත්දැකීමක් ලබා දුන්න මතක ඇති. මතක තියාගන්න අපි කොච්චර විෂය නිර්දේශය න්‍යායාත්මක කොටස් ඊටාම සාර්ථකව හදාarලා දැනුම ලබා ගත්තත් ප්‍රශ්න වලට ප්‍රවේශ වෙන ආකාරය සහ පිළිතුරු ලිවීමට ප්‍රවේශ වන ආකාරය ගැන නිවැරදි තාක්ෂණික අවබෝධයක් නැත්නම් අපි අසාර්ථකයි. ඒ තාක්ෂණික අවබෝධය තමයි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී විශ්ලේෂණයේදී අපි ප්‍රගුණ කරගන්න ඕනේ. මම හිතනවා දැන් අපි 2019 වර්ෂයේ නව නිර්දේශය පැරණි නිර්දේශයේ ප්‍රශ්න පත්‍ර දෙකම කතා කරා. අපි දැන් මේ කතා කරන්නේ 2020 නව නිර්දේශය. දැන් කියන්නේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රය. දැන් මේ වන විටත් ඔබ හරියටම මේ DP education පාඨමාලාව අඛණ්ඩව පරිශීලනය කරනවා. දැනටමත් ඔබට සෙකන්ඩ් පේපර් එකට පිළිතුරු ලිවීමේ ක්‍රමවේදය පිළිතුරු ලිවීමේ රිද්මය තාක්ෂණය මම හිතන්නේ දැන් ඔබට බද්ධ වෙලා තියෙනට ඕනේ. අපි තවත් ප්‍රශ්න පත්‍ර 3ක් කතා කරන්න නියමිතයි. ඒ 3 නිම වෙද්දි 100%ක් නෙවෙයි 200%ක්ම මට විශ්වාසයි ඔබට ලිවීමේ හුරුව අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතවලට බද්ධ කරගන්න පුළුවන්. අපි අද කතා කරන්න යන්නේ 2020 දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නය. ඒක රෝහි ලක්කම් 1 සපයා ඇති තොරතුරු ඇසුරෙන් පහත් සඳහන් එක් එක් අනුපාත ගණනය කරන්න. මතකනේ මේ මාතෘකාව මොකද්ද? මූල්‍ය කළමනාකරණය. ෆයිනෑන්ස් නැත්නම් ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට්. මූල්‍ය කළමනාකරණයේදී සාමාන්‍යයෙන් බොහෝ වර්ෂවල අපේ පේපර් එකට බර තබනවා ගණකාධිකරණ අනුපාත වලින්. ගිණුම් කරන අනුපාතයක් තියෙනවා නම් යම් ප්‍රශ්නයක මම කියන්නේ ඒ ප්‍රශ්නේ ඔබ ඉඳුරාම තෝරාගත යුතුයි. මොකද හේතුව ගිණුම් කරන අනුපාත BS වල ඉගෙන ගන්නවා වගේ එක 10 ගුණයක් 20 ගුණයක් විතර ගැඹුරට ඉගෙන ගන්නවා accounting වල. ඒ නිසා විෂයන් දෙකකදීම එකම මාතෘකාව ඔබ හදාarලා ඔබ අනිවාර්යයෙන්ම ගිණුම් කරන අනුපාත වලට නොබියව මුහුණ දෙන ශක්තියක් තියෙනවා. ඒ නිසා ඔබ මොකද මේවා හදන්නනේ තියෙන්නේ. කටපාඩම් කරන දේවල් නෑ. ඒ ගිණුම් කරන අනුපාත වල සූත්‍රය විතරයි මතක තියාගන්න වෙන්නේ. ඒක ගිණුම් කරන පාඩමේදී මතක තියලා තියෙන්නේ. අනිවාර්යයෙන් මේකට ලකුණු 4ක් නම් 4ම ගන්න පුළුවන්. 4ක් කියන්නේ පොඩි පහ ලකුණු සංඛ්‍යාවක් නෙවෙයි අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ. නමුත් ඉතින් මේ ප්‍රශ්නේ තුල අපි තුමු අනුපාත වලින් ප්‍රශ්න 1යි නැත්නම් 2යි ඉතුරු දෙක තියෙන්නේ සංකීර්ණ ප්‍රශ්න නම් තෝරගන්න එපා. නැත්නම් ඉතුරු ඒවත් ප්‍රශ්නයක් නැත්නම් අනිවාර්යයෙන් මේක තෝරගන්න. මොකද මේකේ ලකුණු 100%ක්ම ලැබීමේ සම්භාවිතාවය තියෙනවනේ. හදන්න තියෙන්නේ. තේරුණාද? ඔබ දන්නවා ගිණුම් කරන අනුපාත කියන්නේ දැන් ගණකාධිකරණ වාර්තා නැත්නම් මූල්‍ය වාර්තා හැම කෙනෙකුටම පරිශීලනය කරලා ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය ණයගැති භාවය නුබුන්වත් භාවය ඒ වගේම ලාභදායීත්වය ආදී ශ්‍රේෂ්ඨ ඔස්සේ තීරණ ගන්න දැනුමක් නැහැ. ගිණුම් කරන ගැන අවබෝධයක් තියෙන අයට පවා සමහර විට තේරුම් ගන්න බෑ. දැන් යම් කෙනෙක් කියනසර අසවල් ව්‍යාපාරේ ගිය අවුරුද්දේ බදු වලට පෙර ලාභේ ප්‍රයර් ටැක්ස් බදු වලට පෙර ලාභේ මිලියන 400යි කියලා. දැන් ගිණුම් කරන එක යම් අවබෝධයක් තියෙන මගෙන් අහනවා හොඳද නරකද කියලා. මට කියන්න පුළුවන් උත්තරේ මොකද්ද? හොඳයි කියන්න බෑ නරක කියන්න බෑ. මමත් නිරුත්තරයි. ගිණුම් කරන ගැන අවබෝධයක් නැති අය කොහෙමද නිරුත්තරයි? මමත් නිරුත්තරයි. ඇයි හේතුව? එහෙම කියන්න බෑ. ඒ මිලියන 400ක් ලාභ ලැබුවා කිව්වට බලන්න ඕනේ ඊට සමාන ව්‍යාපාර. එකම කර්මාන්තයෙන් යුක්ත එම ධාරිතයම් ව්‍යාපාරයක් මිලියන 800ක් ගන්නවා නම් ඒ කියන්නේ අපි ෆේල්. අපි හොඳ නැහැ.
එහෙම එක්ක සමාන ව්‍යාපාරත් එක්ක සසදන්න ඕන. නැත්නම් අපේම ව්‍යාපාරය අතීත වර්ෂවල ලාභදායීත්වයත් එක්ක සසදන්න. සැසදුවොත් තීරණයක් දෙන්න පුළුවන් නැත්නම් බෑ. නමුත් අනුපාතවලදී ඒක නැහැ. අනුපාතයක් අපි දුටුසනින් කියන්න පුළුවන් මේ ව්‍යාපාරයේ ලාභදායීත්වය ඇති නැත්නම් මදි කියලා කියන්න පුළුවන්. අපි හිතමු සුද්ධ ලාභ අනුපාතය 80%යි. ඊටාම හොඳයි. 100ක් භාණ්ඩ යම් භාණ්ඩයක් හෝ සේවාවක් රුපියල් 100කට වික්කොත් 20යි වියදම 80ම ලාභයි. සුද්ධ ලාභ අනුපාතයේ 20යි නරකයි. ඇයි 100කට වික්කොත් 80ක්ම වියදම් ලාභෙ මදි. අන්න ක්ෂණිකව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ගණකාධිකරණ තොරතුරු දෙකක් හෝ වැඩි ගණනක් අනුපාතික සම්බන්ධතාවයකින් යුතුව ගණිතමය සූත්‍රයක් වශයෙන් ගොඩනැගුවම බොහොම අපූර්වට අපට ගිනුම් කරන ක්‍රියාවලියට අදාළ නුබුන්මත් භාවය, ද්‍රවශීලතාවය, ලාභදායීත්වය ආදී පැති ඔස්සේ තීරණ ගන්න ලේසියි. ඒ නිසා තමයි මේ ගිනුම් කරන අනුපාත විශ්ලේෂණය කිරීම වැදගත් වෙන්නේ. සෑම විධිමත් ව්‍යාපාරයක්ම ගණකාධිකරණ අනුපාත හරහා නිරන්තරයෙන්ම ව්‍යාපාරයේ එක එක කෝණයන්ගෙන් එක එක අංශ පිළිබඳ විශ්ලේෂණය දීලා තීරණ ගන්නවා. ඒ තීරණ බොහෝ විට නිවැරදි. 100%ක්ම නිවැරදි වෙනවා. පැහැදිලිද? රයිට්. අපි බලමු පළවෙනි එක. සපයා ඇති තොරතුරු ඇසුරෙන් පහත සඳහන් එක් එක් අනුපාත ගණනය කරන්න. සපයා ඇති තොරතුරු ඇසුරෙන් පහත සඳහන් එක් එක් අනුපාත ගණනය කරන්න. සුද්ධ ලාභයේ දීලා තියෙනවා බදු වලට පෙර ලාභය රුපියල් 60000යි. බදු වලට පෙර. වර්ණීය ලාභාංශ කියන එක දන්නවනේ. වර්ණීය කොටස් ප්‍රාග්ධනයේට ඒ කොටස් හිමියන්ට ප්‍රාග්ධනයේ ප්‍රතිලාභය වශයෙන් දෙන ලාභ කොටස. ලාභයෙන් වර්ණීය කොටස් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභය වශයෙන් කොටස් හිමියන්ට දෙන ලාභ කොටස. කොටස් හිමියන්ට බෙදා දෙන ලාභ කොටස තමයි වර්ණීය ලාභාංශ. 15000යි. වර්ණීය කොටස් තියෙනවා 2 ලක්ෂයක්. තේරුණාද? වර්ණීය කොටස් තියෙනවා 2 ලක්ෂයක්. ඒ කියන්නේ ප්‍රාග්ධනය. නැත්තම් විරණීය කොටස් කිව්වොත් කමක් නැහැ. වර්ණීය කොටස් කිව්ව ප්‍රශ්නේ දෙකම එකයි. සාමාන්‍ය කොටස් තියෙනවා 3 ලක්ෂයක්. ඒ කියන්නේ මේ දන්නවනේ මේ දෙක වෙනස. වර්ණීය නැත්තම් විරණීය කොටස් වල දී කොටස් නිකුත් කිරීමේදීම ලාභාංශ ප්‍රතිශතය ප්‍රකාශ කරනවා. 10 15 කියලා. ඒතර වර්ණීය හේවත් විරණීය කොටස් මිලදී ගන්න අපි දන්නවා ලාභ ඇතත් නැතත් අපිට 10%ක. ඒ කියන්නේ අපි වර්ණීය කොටස් අපි රුපියල් 10000ක් ආයෝජනය කළා නම් 10000ට 10% කියන්නේ රුපියල් 1000ක් ලැබෙනවා කියලා අපි දන්නවා. නමුත් සාමාන්‍ය කොටස් වලට එහෙම දන්නේ නැහැ. ඒක අවුරුද්ද අවසානයේ ලාභ ලැබුණට පස්සේ අධ්‍යක්ෂක මණ්ඩලය සාධක කීපයක් සලකලා වෙන් කළ යුතු සංචිත අවශ්‍යතා සමාන ව්‍යාපාර ගෙවන ලාභාංශ අනුපාතයන් කොටස් හිමියන් තෘප්තිමත් කිරීමට ඇති හැකියාව පෙර වසරේ ගෙවූ ලාභාංශ ආදී දේවල් සලකලා තීරණය කරනවා. ඒ නිසා අපිට කියන්න බෑ ලාභ වැඩි වෙන්න සාමාන්‍ය කොටස් වල ලාභාංශ වැඩි වෙනව නැත්නම් අඩු වෙනව. විකුණුම් ලක්ෂයයි. ගෙවී යුතු ආදායම් බදු 10000යි. ගෙවී යුතු ආදායම් බදු දීලා තියෙනවා 10000යි. ණය පොලිය. ණයවල පොලිය ගෙවලා තියෙනවා 5000ක්. බොහොම සරල දත ටිකක් දීලා තියෙනවා. සුද්ධ ලාභ අනුපාතය, හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය, ණය හිමිකාරීත්ව අනුපාතය, පොලි ආවරණ අනුපාතය අපෙන් අහන්නේ. පිළිතුර නිවැරදි නම් ලකුණු 1 වැඩි කිරීම 4 ලකුණු 4යි. පිළිතුර නිවැරදි නම්. ගණනය කිරීමේ ක්‍රමයේ පමණක් නිවැරදි නම් භාගයේ බැගින් 4ට ලකුණු 2යි. අපි හිතමු පිළිතුර වැරදි. අපි අනුපාතේ හරිය මේකේදී අනිවාර්යයෙන්ම අනුපාතේ ලියන්න ඕන ඕගොල්ලෝ. තේරෙනවද? ඒ අනුපාතේ ලිවීමත් ලකුණු භාගයක් හරි ගන්න ප්‍රවණතාවක් වෙනවා. සමහර අනුපාතේ ලියන්නේ නැහෙනි. සංඛ්‍යා දාලා ගණනය කරන වැරදි. ලකුණු බිඳුවයි. නමුත් ඔබ අනුපාතේ ලියලා ඒ යටද සංඛ්‍යා ගැලපුවොත්. තේරෙනවද? අනුපාතේ ලියලා ඒ යටද සංඛ්‍යා ගැලපුවොත් ලකුණු භාගය හරි ගන්න පුළුවන්. භාගයව දෙකක් කියන්නේ කීයද? ලකුණු 1යි. ලකුණු 1ෙන් තමයි අපේ ඉරණම විසඳෙන්නේ. විභාගයේ බොහෝ ජයග්‍රහණ ඒ පාස් එක දිස්ත්‍රික් රෑන්ක් එකක් ඉසේ ස්කෝර් එක ඉහළා ගියක් සියල්ලම ලැබෙන්නේ ලකුණු 1ෙන් තමයි තීරණය වෙන්නේ. ඒ නිසා ලකුණු 1 වැදගත්. ඒ නිසා ගණනය කිරීමේ ක්‍රමේ පමණක් නිවැරදි උත්තරේ වැරදි. ඒත් ලකුණු භාගයක් හම්බ වෙනවා. ලකුණු 2ක් හම්බ වෙනවා. ගණනය කිරීමේ ක්‍රමයත් එක්ක පිළිතුරත් නිවැරදි නම් ලකුණු 4ම ලැබෙනවා. ප්‍රශ්න 4ට ලකුණු 1 බැගින්. හරිනේ. මුලින්ම සුද්ධ ලාභ අනුපාතය. අයන්න ආයන්න ඉයන්න ඊයන්නේ.
අයන්න සුද්ධ ලාභ අනුපාතය. අනුපාතය සමානයි බදුවලට පෙර. බදුවලට පෙර සුද්ධ ලාභය ඉර යට විකුණු. වැඩි කිරීම 100. මුලින්ම සූත්‍රය ලියා ගන්න. මොකද අපි හිතුව අපි උත්තර එන ගණනය කිරීම පිළිතුර වැරදි කියලා. නමුත් මේ ක්‍රමවේදය හරිනම් මේ පිළිතුරට අපි එන්න ආපු ක්‍රමවේදය මේ පාත් එක හරිනම් ලකුණු එකෙන් ලකුණු භාගයක් ලැබෙනවා. ඒ වාසිය ගන්න ඕනේ. ඒ වාසිය ගන්න ඕනේ. නිකම්ම ගණනය කරන්න යන්න එපා. දන්නවනේ සුද්ධ ලාභ අනුපාතයේ දල් ලාභ අනුපාතයේ දෙකම ගණනය කරන ක්‍රමවේදය එකයි. ඉර යට විකුණුම් ඉර උඩ බදු වලට පෙර සුද්ධ ලාභය නැත්තම් බදු දල් ලාභය දික තව නැහැ දල් ලාභය. වැඩි කිරීම 100. බදු වලට පසු නෙමෙයි ගන්න බදු වලට පෙර. තේරෙනවද? මොකද හේතුව දැන් අපි තුමු ලක්ෂයක් කියලා ලාභය විකුණුම් 5 ලක්ෂයක් කියන්නකෝ. 5 ලක්ෂයක වික්කම ලක්ෂයක ලාභයක් ලැබුණා. ඒකෙන් අපි තුමු 50000ක් බදු ගෙවුවා කියලා. ඒතර බදු පසු ලාභය ගත්තොත් තේරුම 5 ලක්ෂයට 50000 ලැබිලා තින්නේ නෑනේ. 5 ලක්ෂය අපි ලක්ෂයක් ලාභ ලැබුවා. ඒක පෙන්වන්න අනිවාර්යයෙන්ම ගන්නේ බදු වලට පෙර ලාභය. තේරුණාද? එහෙමනම් මේකට ආදේශ කරමු. තත්ත මතකයිද? ඔව් බදු වලට පෙර සුද්ධ ලාභය 60000යි. විකුණුම් ලක්ෂයයි. හරි එච්චරයි නෝන රයිට්. ගත්තා එහෙනම්. බදු වලට පෙර ලාභය 60000යි. විකුණුම් ලක්ෂයයි. වැඩි කිරීම 100. මේ බිංදු දෙකට මේ දෙක යවුවා. මේ තුනට මේ තුන යවුවා නිකම්ම ආවා 60යි. එහෙනම් සුද්ධ ලාභ අනුපාතේ 60යි. මොකද මේකේ තේරුම? මේකේ තේරුම විකුණුම් විකුණුම් 100ක් නම් ඒකෙන් 60ක් සුද්ධ ලාභය. එහෙනම් ඉතුරු 40 මොකද්ද? එහෙම තේරුම් අනුපාතයක් අපි සූත්‍රයට ආදේශ කළ සංඛ්‍යාව දීලා දෙන එක නෙමෙයි වැඩි. අපි අනුපාතයත් එක්ක ජීවත් වෙනවා. අපි අනුපාතේ විනිවිද භාවයෙන් යුතුව දකින්න ඕනේ. එහෙනම් සුද්ධ ලාභ අනුපාතයේ 60ක් කියන්නේ විකුණුම් 100ක් නම් 60ක් සුද්ධ ලාභය නම් ඉතුරු 40 මොකද්ද? විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. හොඳයි හොඳම නැහැ. ඒ කියන්නේ නිකන් 50 පැත්තට ඇවිල්ලානේ කියන්නේ නිකන් 100කට වික්කොත් භාගයක්ම වියදම් වගේ ඇවිල්ලානේ තේරෙනවද? 100 වැඩි. භාගයට වඩා. දැන් 75ක් ආවනම් ටිකක් සෑහෙන හොඳයි. ඒ කියන්නේ 100කින් 75ක්ම ලාභය 25යි මොනවද? පිරිවැය වෙන්නේ. ඒ තේරුණාද? එන සුද්ධ ලාභ 60 මේකට ලකුණු එකක් ලැබෙනවා. right. ඊළඟට අපි බලමු මොකද්ද දෙවෙනි එක අහන්නේ. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. ඒ කියන්නේ මේකටම කියන්න පුළුවන් අපිට සුද්ධ අයිතිය. අපි වෙනම ලියමු. මේකටම කියන්න පුළුවන් සුද්ධ අයිතිය මත ප්‍රතිලාභ අනුපාතය. සුද්ධ අගය මත ප්‍රතිලාභ අනුපාතය කියන්න පුළුවන් මේක. හිමිකම් සුද්ධ අගය කියන්නේ මොකද්ද? සුද්ධ අයිතිය, සුද්ධ අගය, සුද්ධ හිමිකම, නිකම්ම හිමිකම් කියන්නේ නිශ්චිත ලාභාංශයක් හෝ පොලියක් නොගෙවන ප්‍රාග්ධනය තමයි සුද්ධ අයිතිය, සුද්ධ හිමිකම් නැත්නම් හිමිකම් කියලා කියන්නේ. සුද්ධ අගය, සුද්ධ අයිතිය, සුද්ධ හිමිකම, එක්ක හිමිකම් කියලා කියන්නේ නිශ්චිත පොලියක් හෝ ලාභාංශයක් නොගෙවන සැබෑ හිමිකාරත්වය තමයි ඒකෙන් නියෝජනය කරන්නේ. දැන් සාමාන්‍ය කොටස් කියන්නේ නිශ්චිත ලාභාංශයක් ඉල්ලන්නේ නැහනේ. ලාභ තිබුණොත් ඩිරෙක්ටර් බෝඩ් එක තීරණය කරලා වාර්ෂික මහා සභාවේ සීමිත කොටස් හිමියන් ඡන්දයෙන් අනුමත කරන
ලාභාංශ ප්‍රතිශතය ලබා ගන්න කැමති අය. සැබෑ අයිතිකරු. දැන් ගෙදරක නිවසක පදිංචි අපි ලුණුයි බතු දුන්නත් අපි කෑම කනව කරබාගෙන. ගෙදරනේ විප්ලව කරන්න බෑනේ. අපේ ගෙදර ඉන්න ඔබෙන් කෙනෙක් බෝඩ කෙනෙක් නවාතැන් අරගෙන අපි කෑම දෙනවා. ඔබ සල්ලි ගෙවලා නවාතැන්කරු කසින් සම්බෝලය බතු කන්න සූදානම් නෑ. ඔබ ඒකට විරෝධය පානවා. මට කන්න බෑ කියනවා. ඔලුව එකක් කොමයි කියනවා. ඒ ෆිංගර් බෝල් එක වතුර ටික ගහලා කියනවා සෝරි මට වගේ අත වැදුනා කියනවා. ඒ කොපි ගන්නට හැන්දෙන් තට්ටු කරනවා. එහෙම විරෝධය පානවනේ. ඇයි ඔබ අපේ පවුල නෙවෙයිනේ. අපේ නෙවෙයිනේ. අපේ ගෙදර කට්ටිය අපේනේ. අම්මට පව්. හොඳ නෑ අපි විරෝධය පාන්නේ. තීන විදිහට කනවා එහෙමනේ. ඒ වගේ තමයි ලාභ ඇතොත් ලාභාංශ ගන්න නැත්නම් නිකන් ඉන්නවා. සැබෑ අයිතිකරු සාමාන්‍ය කොටස් හිමියෝ. වරණීය හේවත් විරණීය කොටස් හිමියෝ එහෙම නෙවෙයි. ඒගොල්ලෝ 10% නම් 10 ලාභාංශ අපේක්ෂා කරනවා. මේ අවුරුද්ද බැරි නම් ඊළඟ අවුරුද්දේ හරි එරියස් එකත් එක 20 අපේක්ෂා කරනවා. එහෙනම් අර නවාතැන් කරුවා වගේ තමයි බෝඩ වගේ තමයි. තේරෙනවද? එහෙනම් සුද්ධ අයිතිය කියන්නේ සාමාන්‍ය කොටස්. ඊට අමතරව සංචිත නැත්නම් රඳවාගත් ලාභත් සාමාන්‍ය කොටස් වලට එකතු වෙනවා. මොකක්ද ඒකේ තර්කය? තර්කය තමයි දරුවනේ දැන් සමාගමක් නැත්නම් ව්‍යාපාරයක් ලාභ ලබලා ඒකෙන් අනිවාර්යයෙන්ම ආදායම් බදු ගෙවනවා. වර්ණී ලාභාංශත් ගෙවනවා. ණයකර පොලිත් ගෙවනවා. ඒ ඔක්කොම ගෙවීමනේ. ගෙවුවන් පස්සේ ඉතුරු වන සුද්ධ ලාභ කොටස කාටද අයිති? සාමාන්‍ය කොටස් හිමියන්ට. ඉතුරු සමස්ත සුද්ධ ලාභය ඇති සාමාන්‍ය කොටස් වලටනේ. ඒක ඔක්කොම ලාභාංශ වශයෙන් බෙදා දෙන්නේ නෑනේ. කොටසක් ලාභාංශ වශයෙන් දීලා කොටසක් සංචිත කරනවා. අපි හිතමු 70000ක සුද්ධ ලාභයක් ඉතුරු වුණා කියලා සියලුම ගෙවීම් කරලා බදු ගෙවලා වර්ණී ලාභාංශ ගෙවලා ණයකර පොලිය ගෙවලා 70 අපි හිතමු සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ වශයෙන් 20000ක් දෙනවා. දැන් ඉතුරු කීයද? 50000. ඒක දෙන්නේ නැහැ. ඒක රඳව ගන්නවා. රඳවාගත් ලාභ අනාගත ව්‍යාපාර පුළුල් කිරීම වලට නවීකරණ පාවිච්චි කරන්න. දැන් එහෙම නොකලා නම් අපි තුම අනාගතයක් ගන්න ඕනේ. ලබන අවුරුද්ද අපේ ව්‍යාපාරේ වසා දමන තියෙන්නේ. එහෙනම් 70000ම ගෙවනවා. කාටද ගෙවන්නේ? සාමාන්‍ය කොටස් හිමියන්ට. එහෙනම් තර්කය සාමාන්‍ය කොටස් හිමියන්ට තමයි සංචිත නැත්තම් රඳවගත ලාභ අයිති. නොබෙදූ ලාභ අයිති සාමාන්‍ය කොටස් හිමියන්ට. එහෙනම් සමාගම ලබන අවුරුද්ද ඈවර කරනවා කියන්නකෝ. ඈවර කරද්දී අර 50000ක ලාභයක් රඳවගෙන තියෙනවනේ කාටද අයිති? සාමාන්‍ය කොටස් හිමියන්ට. එහෙනම් සාමාන්‍ය කොටස් හිමියන්ගේ අගය ඒකෙන් වැඩි වෙනවා. ඒ නිසා සුද්ධ අයිතිය හිමිකම් ප්‍රාග්ධනය බැලීමේදී සාමාන්‍ය කොටස් වලට සංචිත එකතු කළ යුතුම අනිවාර්යයි. දැන් මේ ගැටලුව හොඳ වෙලාවට එහෙම එකක් දීලා නැහැ. මේ ගැටලුවේ දීලා නැහැනේ. සුද්ධ ලාභය දීලා තියෙනවා වර්ණීය ලාභාංශ නැත්නම් වර්ණීය කොටස් දීලා තියෙනවා සාමාන්‍ය කොටස් දීලා තියෙනවා විකුණුම් දීලා තියෙනවා ආදායම් බදු හරිනේ දීලා නැහැ. සංචිත නැහැ. සංචිත තිබ්බා නම් මේ දෙවනි හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයට සාමාන්‍ය කොටසුයි සංචිත එකතු කරලා ගන්නවා. තේරුණාද? රයිට්. අපි ඒක අහන්නේ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. ආයන්න හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයට තමයි කියන්නේ සුද්ධ අගය. නැත්තම් සුද්ධ අයිතිය දෙකම හරියා. එක්ක සුද්ධ අගය නැත්තම් සුද්ධ අයිතිය මත ප්‍රතිලාභ අනුපාතය කියන්නේ තෝකම. තේරුණානේ? එතකොට සුද්ධ අගය නැත්නම් සුද්ධ අයිතිය නැත්නම් සුද්ධ හිමිකම කොහොම එකයි සුද්ධ හිමිකම කියලා කියන්න පුළුවන්. සුද්ධ හිමිකම ඒත් හරි මේ හතරම එකයි. හිමිකම් කිව්වත් සුද්ධ හිමිකම කිව්වත් සුද්ධ අගය කිව්වත් සුද්ධ අයිතිය කිව්වත් තේරුණාද? නැත්නම් හිමිකම් ප්‍රාග්ධනය කිව්වොත් අන්න තව වචන හිමිකම් ප්‍රාග්ධනය ඒත් හරි. නම් තියෙනවා හිමිකම් ප්‍රාග්ධනය කවුන්ටිං වලට ටච් වෙලා තියෙන ඕන තරම් වලට හිමිකම් ප්‍රාග්ධනය කියන්නේ ඕකමයි. හිමිකම් සුද්ධාගය සුද්ධ අයිතිය සුද්ධ හිමිකම් හිමිකම් ප්‍රාග්ධනය සියල්ලම එකයි.
මේකේ තේරුම සාමාන්‍ය කොටස් ධන සංචිත නැත්නම් රඳවාගත් ලාභ. සාමාන්‍ය කොටස් ධන සංචිත නැත්නම් රඳවාගත් ලාභ. ඔක තමයි සුද්ධ අයිතිය කියන්නේ. හරිද? රයිට්. අපි දැන් වැඩේට බහිමු. අපෙන් අහන්නේ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය හොයන්නේ කොහොමද? ඉර යට හිමිකම් ප්‍රාග්ධනය. හිමිකම් ප්‍රාග්ධනය නැත්නම් සුද්ධාගය. ඉර උඩ බදු හා වරණීය ලාභාංශ වලට පසු ලාභය. ඒ කියන්නේ සුද්ධ ලාභයමයි. වැඩි කිරීම 100. ඔක තමයි සූත්‍ර මතක තියාගන්න. සුද්ධාගේ මත ඉපෙීම අනුපාතය. සුද්ධ අයිතිය මත ඉපෙීම අනුපාතය. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. නැත්නම් සුද්ධාගේ මත ප්‍රතිලාභ අනුපාතය. මේ ප්‍රතිලාභ කියන්නේ හිමිකම් කියන්න පුළුවන්. හිමිකම් කියන්නේ ඒකමයි. හිමිකම් කිව්වත් හරියා. එතකොට මේක අපි හොයන්නේ කොහොමද? මේකට ආදේශ කරනවා. ආදේශ කරනවා. ඕන අපි මේක නැවත ලියමු නම් සාමාන්‍ය කොටස් ධන සංචිත. ඉර උඩ බදු හා වලා කියන්නේ මොකද්ද? වර්ණීය ලාභාංශ. බදු හා වර්ණීය ලාභාංශ පසු ලාභය. දැන් පුළුවන් ආදේශ කරගන්න. වැඩි කිරීම 100. දැන් බලන්න මේ ගැටලුවේ වර්ණීය ලාභාංශ දීලා නැහැ. අසොරි වර්ණීය ලාභාංශ තියෙනවා 15000. එතකොට ඊට පස්සේ විකුණුම් තියෙනවා. සාමාන්‍ය කොටස් තියෙනවා සංචිත නැන්න. අපිට මේකේ සුද්ධාගේ මත ප්‍රතිලාභ අනුපාත හොයන්නේ ඉර යටට ගන්න එපැයි. සාමාන්‍ය කොටසු සංචිත නැත්නම් රඳවගත් ලාභ නැහැ. ඉතින් ලාභ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. තියෙන එක ගන්න. සාමාන්‍ය කොටස විතරයි. ඉර උඩට ගන්නවා බදු හා වර්ණීය ලාභාංශ වලට පසු ලාභය. දැන් බදු වලට පෙර ලාභය නෙමේ තියෙන්නේ. බදු වලට පෙර ලාභය 60000යි. ඕකෙන් අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕනේ බදු 10000ක් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ කීයද? 50000යි. ඕකෙන් අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕනේ වර්ණීය ලාභාංශ 15000ක්. ඒ කියන්නේ කීයද? 35000. එහෙනම් 35000 තමයි ගන්න වෙන්නේ. තේරුණාද? එහෙනම් බලමු උතන ගිහිල්ලා එහෙනම් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය කීයද? 3 ලක්ෂයයි නේ. එතකොට බදු වලට පෙර ලාභයේ තිබුණ 60000ක් ආදායම් බදු 10000 අඩු කරා 50000යි. වර්ණීය ලාභාංශ 15000ක් තියෙන ඒක අඩු කරාම එහෙනම් බදු හා වර්ණීය ලාභාංශ වලට පසු ලාභය කීයද? 35000යි. වැඩි කිරීම 100. තේරුණානේ? රයිට්. තප්පර පහෙන් බලන්න ගන්න එකට උත්තර කියන්න බලන්න. කොහොමද හොයාගත්තද උත්තරේ? මේ බිංදු දෙකට මේ බිංදු දෙක ගියා. මේ 3ට මේ 3 ගියාම 35 බෙදෙන 3.
3 වරක් 1 3යි 3 වරක් 1 3යි දෙකක් ඉතුරුයි 20ට 3 වරක් 6 18යි ආයි දෙකක් ඉතුරුයි ආයි 6යි ඕකනේ 12න් එන්නේ 11යි දශම 11යි දශම 6යි 6 100 නේ එහෙනම් හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයෙන් 11.6යි 6 12 පැහැදිලිනේ රයිට් අපි ඊළඟට බලමු ණය හිමිකාරීත්ව අනුපාතය ණය හිමිකාරීත්ව නැත්නම් හිමිකාරත්ව කියලා කියනවා හිමිකාරීත්ව කියලා කියන ප්‍රශ්නයක් නෑ ණය හිමිකාරීත්ව නැත්නම් හිමිකාරත්ව අනුපාතය කියන්නේ අයිතිකරු ප්‍රාග්ධනයේ සහ ණය ප්‍රාග්ධනය අතර තියෙන අනුපාතික සම්බන්ධතාවය පිළිබිඹු කරන අනුපාතය. ව්‍යාපාරයක අයිතිකරු නැත්නම් හිමිකරු ප්‍රාග්ධනය. ඒ කියන්නේ මොකද්ද? නිශ්චිත පොලියක් හෝ ලාභාංශයක් නැත්නම් නිශ්චිත ප්‍රතිලාභයක් අපේක්ෂා නොකරන ප්‍රාග්ධන මූලාශ්‍රවලට තමයි කියන්නේ අයිතිකරු ප්‍රාග්ධනය. ණය ප්‍රාග්ධනය කියන්නේ නිශ්චිත පොලියක් හෝ ලාභාංශයක් අපේක්ෂා කරන මූලාශ්‍රවලින් මාර්ගවලින් රැස් කළ ප්‍රාග්ධනය තමයි ණය ප්‍රාග්ධනය. මොනවද උදාහරණ? වර්ණීය කොටස් ණය කර මූලිකම දෙක. වර්ණීය කොටස් ණය කර. දැන් මේකේ ණය කර දීලා නැහැ. එකම ණය ප්‍රාග්ධනයේ වර්ණීය කොටස් නැත්තම් විරණීය කොටස්. තේරුණාද? එහෙමනම් මේක එන්නේ ඉර යටට එන්නේ හිමිකම් ප්‍රාග්ධනය. ඒ කියන්නේ සාමාන්‍ය කොටස්. ඉර උඩට එන්නේ ණය ප්‍රාග්ධනය. ඒ කියන්නේ වර්ණීයත විරණීය කොටස් 200යි. වැඩි කරනවා 100 එච්චරයි. බොහොම සරලයි. මේකෙන් බලන්නේ අයිතිකරු ප්‍රාග්ධනය සහ ණය ප්‍රාග්ධනය අතර දෝලනය. මුළු ප්‍රාග්ධනය ලක්ෂ 10ක් නම් ඒ ලක්ෂ 10 අයිතිකරු ප්‍රාග්ධනයේ වශයෙන් කොච්චර තියෙනවද නැත්නම් අයිතිකරු ප්‍රාග්ධනයේ වශයෙන් කොච්චර රැස් කරගෙන තිබෙනවද? ණයකරුවන්ගේ ණය ප්‍රාග්ධනයේ වශයෙන් කොච්චර රැස් කරගෙන තිබෙනවද කියන එක තමයි මේ බලන්නේ. මුළු ප්‍රාග්ධනයේ අයිතිකරු සහ ණය ප්‍රාග්ධනය අතර දෝලනය වී තිය ආකාරය තමයි අපි මේකෙන් තේරුම් ගන්න. තේරුණාද? ඒතර මේකෙන් අපිට ගොඩාක් තීන්දුව ගන්න පුළුවන්. අපි තුමු අයිතිකරු ප්‍රාග්ධනය අඩුයි. ණය ප්‍රාග්ධනය වැඩි. අපි කියනවා අධිතෝලනයක් කියලා තියෙනවා. අධිතෝලනය. හරිද? ඒ වගේම අපි තීරණය කරනවා ණය ප්‍රාග්ධනය ඉතාම අඩුයි. අයිතිකරු ප්‍රාග්ධනය වැඩි. සමහරට ඒකේ තියෙන මොකක්ද එතකොට? අයිතිකරු ප්‍රාග්ධනය වැඩි කියන්නේ අවතෝලනයක් තියෙන. ඒකට හේතුව බොහෝ වෙලාවට ව්‍යාපාරයේ කෙරෙහි විශ්වාසයක් නැහැ බැංකුකරුවන්ගේ. ණය සැපයුම් කරවන්ගේ. ඒ නිසා අපට ණය ලැබෙන්නේ බොහොම අඩුවෙන්. එහෙම හිතන්න පුළුවන්. තේරෙනවද? ඒ වගේ තීන්දුව කීපයක්ම ගන්න පුළුවන්. දැන් මේකේ එහෙම විශ්ලේෂණය අහන්නේ නැහැ. සමහර ප්‍රශ්න වල විශ්ලේෂණයක් අහන්න පුළුවන්. අපි වෙන ප්‍රශ්න කීපයක් ඉස්සරහට කරනවා. රයිට්. ඒතර අපි බලමු එහෙනම් ණය හිමිකාරීත්ව අනුපාතය. යන්නනේ යන්න ණය හිමිකාරීත්ව හිමිකාරත්වකොත් කමන්නේ අනුපාතය සමානයි හිමිකම් නැත්නම් අයිතිකරු ප්‍රාග්ධනය ඉර උඩ ණය ප්‍රාග්ධනය වැඩි කිරීම 100. මේ කියන්නේ නිශ්චිත පොලියක් නිශ්චිත ලාභාංශයක් අපේක්ෂා නොකරන මාර්ග වලින් රැස් කරගත්ත ප්‍රාග්ධනය තමයි ණය ප්‍රාග්ධනය කියන්නේ. නිශ්චිත පොලියක් නිශ්චිත ලාභාංශයක් නැහැ. එබනම් හිමිකරු ප්‍රාග්ධනය කියන්නේ සාමාන්‍ය කොටස්. ඒ කියන්නේ සාමාන්‍ය කොටස් ඉර උඩ වර්ණීය නැත්නම් විරණීය කොටස් වැඩි කිරීම 100. එවනම් සාමාන්‍ය කොටස් 3 ලක්ෂයක් තුර මතක ඇති. වර්ණීය කොටස් 2 ලක්ෂයක් කියලා මතක ඇති ඔබට. වැඩි කිරීම 100. මේ බිඳු දෙකට මේ බිඳු දෙක ගියා. මේ තුනට මේ තුනම ගියා. එහෙනම් 3 වරක් 6 18යි දෙකක් ඉතුරුයි. ආයි 3 වරක් 6 18යි
දෙකක් ඉතුරු දශමස්ථාන දුත් ආයි 3 වරක් 6 6නේ 66.6යි 6ක් තමයි දල වශයෙන් එන්නේ ණය හිමිකාරත්ව අනුපාතේ. පැහැදිලිනේ? රයිට්. ඊළඟට අපෙන් අහනවා පොලි ආවරණ අනුපාතය. ඉන්ට්‍රෙස්ට් කවරේජ් රේෂියෝ කියන එක. පොලි ආවරණ ඉන්ට්‍රෙස්ට් කවරේජ් රේෂියෝ. මේ පොලි ආවරණ අනුපාතය කියන එක අදහස් කරන්නේ ණය පොලියනේ. ණය කර බැංකු ණය ඕනම ණයකට අය කරන පොලිය. දැන් මෙතන තියෙනවා ණය පොලිය කියලා 5000ක්. මේ ණය පොලිය 5000 ආවරණය කරන ආකාරය. ඒ කියන්නේ තේරුම ණය පොලියමෙන් කී ගුණයක් අපට ප්‍රතිලාභ ලැබෙනවා. ණය පොලිය අපි තුන් 5000යි කියලා. හරිද? මේ අනුපාතය අපි තුමු ආව කියලා 10 වාර 10ක්. මේ කියන්නේ වාරයක් කියන්නේ වාර ඉන්නේ වාර 10ක් ආව කියනකො. ඒ කියන්නේ අපි ණය පොලිය 5000ක් ගෙව්වට එමෙන් 10 ගුණයක් අපි ලාභ ලැබලා තියෙනවා. කියන එකයි තේරුම. ඒක තේරුම. ඒක තමයි පොලිය ආවරණ අනුපාතය කියන්නේ. ගෙවන ණය පොලියෙමෙන් කී ගුණයක් අපි ලාභ උපයලා තියෙනවා. ඕක අනිත් පැත්තට කීත රිවර්ස් එක කොහොමද? ලාභ කී වාරයක් පහත වැටුණොත්ද ණය පොලිය අයිමි වෙන්නේ. දැන් ලාභ නැත්නම් ණය පොලිය ගෙවන්නේ දැන් නැහැ නේ. ලාභ කී වාරය. එහෙනම් පොලිය ආවරණ අනුපාතයේ 10 කියන එකේ තේරුම වාර 10 කියන එකේ තේරුම ලාභ 10 වාරයක් නැති වුණොත් තමයි පොලිය අයිමි වෙන්නේ. එහෙනම් ඒ සම්භාවිත අඩුයිනේ. තේරුණාද? අපි හිතමු පොලිය ආවරණ අනුපාතය 1 හෝ 2 කියන්නකෝ. ඊටාම අවදානම්. ඒ කියන්නේ ලාභ එකවරක් පහත වැඩුණොත් නැත්නම් දෙවරක් පහත වැඩුණොත් පොලිය නැහැ. තේරුණාද? 25 වොත් ඒ කියන්නේ ලාභ 25 වාරයක් පහත වැඩුණොත් තමයි පොලිය හිමි වෙන්නේ. ඒ කියන්නේ ඊටාම හොඳයි. ණය හිමියන්ට ඒක හොඳ කොලේලියක්. පොලිය නොලැබීම අවදානම් ඊටාම අඩුයි. ඒක තමයි මේකෙන් බලන්නේ. ඒතර මේකෙදි බලන්නේ ඉර යටට ගන්නව පොලිය. හරිද? පොලිය ගන්නවා. ඉර උඩට ගන්නවා. ඉර යටට ගන්නවා පොලිය. ඉර උඩට ගන්නවා පොලී සහ ලාභාංශ වලට පෙරලාභය. පොලී සහ ලාභාංශ වලට පෙරලාභය ගන්න ඉර උඩට. සුදු ලාභය තමයි ගන්න. මොකක්ද දන්න තරකේ? දැන් ඕගොල්ලන්ගෙන් මම රුපියල් ලක්ෂයක් ණයට ගන්නවා. බිස්නස් එක කරන්න කියලා. මං කියනවා අවුරුද්දකින් මම දෙන්නම් කියලා. හරියට අවුරුද්දක් බිස්නස් කරලා මම දෙන්නම් කියලා කියනවා. අවුරුද්දකින් මම 1,50,000ක් ලාභ මේ 50,000ක ආදායමක් ගන්නවා. ඔබේ ලක්ෂේ වියදම් කරලා බහන්න අරගෙන මං කරන්නේ බයින් ඇන්ඩ් සෙලින්. අරගෙන විකුණලා මං 1,50,000ක විකුණු ආදායමක් ගන්නවා. මං කීයක් ලාභ ලබනවද? 50,000ක් ලබනවා. ඒ කියන්නේ මං ඔබේ ලක්ෂ තුලින් මං අමතර 50,000ක් මගේ අතර ගන්නවා. පැහැදිලිනේ? සරලයිනේ. ලාභය කියන්නේ අමතරව ලැබෙන ඉපයීම. බාහිරින් ලැබෙන මුදලක්. ඕකෙන් මම වරණීය ලාභාංශ 10,000ක් ගෙවනවා. ණය පොලිය 10,000ක් ගෙවනවා. දැන් කීයද ඉතුරු ලාභේ? 30,000යි. මං අහන්නේ ඕගොල්ලන්ගේ රුපියල් ලක්ෂය මන් ණයට අරගෙන බහණ්ඩ මිලදී අරගෙන විකුණලා බයින් ඇන්ඩ් සෙලින් කරලා ලැබූ ඉපයීම 30,000ද 50,000ද? තප්‍රභා කල්පනා කරලා කියන්න. මං ඕගොල්ලන්ගේ ලක්ෂයක් ණයට ගත්තේ බයින් ඇන්ඩ් සෙලින් බිස්නස් එකක් කරන්න. බහණ්ඩ පිටතින් මිලදී අරගෙන ලාභයත් එක්ක විකුණන්න. මං ඒකෙන් 50,000ක් ලැබුවද ඉපයීම 30,000 ඉපුවේ. 1,50,000ක මුළු ආදායමක් ගත්තා. 50,000ක අතිරික්තයක්. ඒකෙන් වර්ණී ලාභාංශ වලට 10,000ක් අයින් කරා. ණය පොලී ගෙවන්න 10,000ක් අයින් කරා 30,000යි. මං අහන්නේ ඔබේ ලක්ෂය තුලින් බිස්නස් කරලා මම උපයගත්ත ඉපයුම 30,000ද 50,000ද? තරගේ මොකද? 50,000නේ දරුවනේ. 50,000නේ. ඉතින් 50,000ක් උපයගෙන මං අර වර්ණී ලාභාංශ ගෙවන්න ඕන නිසා ඒකත් ගෙව්වා. ණය පොලියත් ගෙව්වා. ඒ තර්ක මත මොකද වෙන්නේ? ඔය සුද්ධ ලාභයට අපි වර්ණීය ලාභාංශයි ණය පොලියයි දෙකම එකතු කරනවා. සුද්ධ ලාභයට වර්ණීය ලාභාංශයි ණය පොලියයි දෙකම එකතු කරනවා. නැත්නම් වර්ණීය ලාභාංශ සහ ණය පොලියට පෙරලාභය තමයි ගන්න. ඒක තමයි සැබෑ ඉපෙමු වෙන්නේ. ඒක බෙදෙනවා මොකෙන්ද? ණය පොලිය. අන්න එතකොට එනවා පොලිය ආවරණ අනුපාතය. ඒක තේරුම වාර 10ක් නෑ. ඒ කියන්නේ ණය පොලිය 5000 වගේ 10 ගුණයක් අපට ලාභ ලැබිලා තියෙනවා. නැත්තම් 10 වාරයක් අලාභ වුණොත් තමයි පොලිය හිමි වෙන්නේ කියන රතු කොළ එලියක් දෙනවා. එක තිබුණොත්
ලාභ එකවරක් හරි නැති වුණොත් පොලි ගෙවන්න විදියක් නැහැ රතු එළියක්. ඒක තමයි පොලි ආවරණ අනුපාත කියන්නේ. මේක නිතරම විභාගයට අහනවා. තේරුණානේ? රයිට්. අපි බලමු යන්න පොලි ආවරණ අනුපාතය. පොලි ආවරණ අනුපාතය ඉර යටට එන්නේ පොලිය. ණය පොලිය. පොලිය ඉර උඩට එන්නේ බදු හා පොලියට පෙර ලාභය. ඒක තරකය ලාභයෙන් අපි බදු අඩු කරනවානේ. ණය පොලියත් අඩු කරනවානේ. අඩු කළාට ඒ කිසියම් අපි ධනයක් නැත්තම් ප්‍රාග්ධනයක් අතට අරගෙන බිස්නස් වලට ආයෝජනය කරලා ඒකෙන් උපයගත්ත ඉපෙවුම කියන්නේ බදුයි පොලියයි අඩු වෙන පෙරලාභය. අපි නිසා මේ දෙකට පෙරලාභය ගන්න ඕනේ. තේරුණාද? එහෙමනම් අපි බලමු. මේක විස්තරي වර ගන්න එපා. ලාභේ ලාභේ තියෙන බදු වලට පෙරලාභය. ඒ නිසා බදු එකතු කරන්න දෙයක් නැහැ. හරිනේ? බදු අඩු කරලා අඩු වෙලා නැහැනේ. බදු අඩු වෙලා තිබ්බනම් බද්දත් එකතු කරනවා. හරිනේ? එහෙනම් බදු වලට පෙරලාභය 60,000යි. තව මොකද වෙන්න ඕනේ? ණය පොලිය අනිවාර්යයෙන්ම අඩුලා තියෙනවා. මොකද මූල්‍ය හා වෙනත් වියදම් මතකනේ. ආයතන හා පරිපාලන වියදම්, විකුණුම් හා බෙදාහැරීම වියදම්, මූල්‍ය හා වෙනත් වියදම් මෙහෙම නෙන්නේ. එයින් පස්සේ සුද්ධ ලාභයෙන්. එහෙනම් අනිවාර්යයෙන් මේක අඩු වෙලා තියෙනවා. එහෙනම් මේක එකතු කරන්න ඕනේ. එහෙනම් 60,000ට එකතු කරන්න ඕනේ 65,000යි. දැන් ආදායම් බදු අඩු වෙච්ච එක නයි. ඒ කියන්නේ බදු වලට පසු කියලා ආවනම් මේ 10,000ත් එකතු කරන්න. දැන් මේකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් බදු හා ණය පොලියට පෙර ලාභය කියලා ගන්න කීයද 65,000. ඇයි මේ 5000 අඩු වෙච්ච නිසා අපි එක එකතු කරනවා. 65,000යි ඉර යටට එන්නේ මොකද්ද? ණය පොලිය 5000යි. දැන් හරි. 65,000යි 5000යි. එවනම් මෙතනට එන්නේ 65,000. බදු හා පොලියට පෙර ලාභය 65,000යි. විදීම පොලිය කීයද 5000යි. 0.3 ගියා. පස්වරක් 1 5යි. පස්වරක් 3 15යි. මෙතනට එන්නේ වාර. හොඳේ වාර මේ කියන්නේ. වාර 13යි. මේකේ තේරුම මොකද්ද? ණය සඳහා ගෙවුව පොලියමෙන් 13 ගුණයක ලාභයක් ඉපෙවුමක් අපි උපයලා තියෙනවා. ඒ නිසා අපිට මේ 5000 දරන්න පුළුවන්. ණය පොලිය දරන්න පුළුවන්. එකවන මොකද කියන්නේ? ණය පොලිය 5000යි උපයලා තියෙන්නේ 5000යි. එහෙනම් උපයගත්ත 5000 ණය පොලිය ගිවුවන් පස්සේ ඉතිරියක් නැහැ. කාරක ප්‍රාග්ධන ගැටලු තියෙනවා. ද්‍රව්‍යශීලතා ප්‍රශ්න තියෙනවා. එහෙනම් මේකේ 13ක් තියෙනවා නේ. 13 එකක් ගියත් තව 12ක් තියෙනවා. ඕක අනිත් පැත්තට කොහොමද කියන්නේ? ලාභ 13 වතාවක් අඩු වුණොත් තමයි ණය හිමියන්ට පොලිය හිමි වෙන්නේ. එහෙනම් ණය හිමියන්ට ඒක ආරක්ෂාව පෙන්වන්න කරන මේක. තේරුණා නේද? රයිට්. ඔච්චරයි. ඔන්න අනුපාත 4 ඔය වගේ පිළිවෙලට කරලා තියෙනවා. ලකුණු 4ක්ම ලැබෙනවා. 4ක් කියන්නේ බරපතල සංඛ්‍යාවක්. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රෝමිලක්කන් 2 යන්නේ. සංචිත ප්‍රාග්ධනීකරණය නැත්නම් සංචිත ප්‍රාග්ධනකරණය කියලා කියනවා. සංචිත ප්‍රාග්ධනීකරණය වඩා හොඳයි සංචිත ප්‍රාග්ධනකරණය කියලා කියනවා. යනු කුමක්ද? සමාගම සතු පවතින සංචිත කොටස් ප්‍රාග්ධනය බවට පත් කිරීමය. මේ මගින් කොටස් හිමියන්ට යම් අනුපාතයකට නව කොටස් ලැබීමක් සිදු වන අතර සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනයේද වැඩිවීමක් සිදු වේ. ලකුණු 2යි. හරිම සරලයි. එකවුන්ටින් වලටත් ඕක කරනවා. සංචිත ප්‍රාග්ධනය කරනගෙන දරුවනේ දැන් සංචිත කියන්නේ මොනවද? රඳවගත්ත ලාභ. ලාභ කියන්නේ අපි ව්‍යාපාර කටයුතු වල නියැලිලා බාහිරින් උපයගත් අතිරික්ත මුදලක්නේ. මම රුපියල් ලක්ෂ 10ක් යොදවලා භාණ්ඩ මිලදී ගන්නවා. ලාභතියම් විකුණනවා ඔක්කොම ටික ලක්ෂ 15කට. එහෙනම් ලක්ෂ 5ක් ලාභයි. ලක්ෂ 5 මොකද උනේ? බාහිරින් අතිරික්තයක්.
බාහිරින් උපයගත් අතිරික්ත මුදල ලක්ෂ 5 ලාභය කියන්නේ ඒකනේ. තේරුණාද? එතකොට ඒ ලාභය අපි හිතමු බෙදන්නේ නැහැ. නැත්නම් ඒ ලාභයෙන් අපි හිතමු ලක්ෂයක් බෙදනවා කියලා ලාභාංශ වශයෙන්. ඉතුරු 4 ලක්ෂේ ව්‍යාපාරය අපි රඳව ගන්නවා. ඔක්කොම බෙදන්නේ නැහැ. උපය ගන්න මුළු ලාභයේම ලාභාංශ වශයෙන් ගෙවන්නේ නැහැ. ලක්ෂයක් ගෙව්වා ඉතුරු 4 ලක්ෂ රඳව ගත්තා. ඒක තමයි රඳවාගත් ලාභ නැත්නම් සංචිත කියන්නේ රිසර්වේෂන්ස්. පැහැදිලිද? දැන් ඒක ලාභ ගිණුමේ බැරට තියෙනවා. මුදල් පොතට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මුදල් පෙට්ටිය සල්ලි තියෙනවා ලක්ෂ 4ක්. යම් කාලවලදී කොටස් හිමියන් දිරිගන්වීම වෙන්න පුළුවන්. සමාගමේ ප්‍රාග්ධනය අභ්‍යන්තර මාර්ගයෙන් වැඩි කර ගැනීම වෙන්න පුළුවන්. එවැනි අරමුණු සඳහා තීරණය කරන මේ සංචිත නැමැති අතිරික්ත ලාභ මුදල් ටික ප්‍රාග්ධනයේ බවට පරිවර්තනය කරන පෙරලන්න. ඒක තමයි සංචිත ප්‍රාග්ධනීකරණය කරනවා කියලා කරන්නේ. එහෙනම් ලාභ ගිණුම හර කරලා කොටස් ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. ඒ කියන්නේ කොටස් හිමියන්ට කොටස් ටික ප්‍රදානය කරනවා. හරිද? කොටස් හිමියන්ගේ මුදල් අය කරන්නේ අර සමාගම උපයගත ලාභයෙන් තමයි ප්‍රාග්ධනයේ ඒගොල්ලෝ ප්‍රදානය කරන්නේ. දැන් හෙට ඈවර කරොත් ගෙවන්න එපේ. ගෙවන්න සල්ලි තියෙන මේ සල්ලි ගන්න කොහෙන්ද? ලාභේ සංචිත රඳවගත් සංචිත වලින්. මොකද කොටස් හිමියන්ගේ මුදල් ලැබෙන්නේ නැහැ නේ. කොටස් හිමියන්ගේ මුදල් ලබා ගන්නව වෙනුවට බාහිරින් ලාභ වශයෙන් ලැබුණු මුදල් පදනම් කරගෙන කොටස් හිමියන්ට බෙදා දෙනවා. මේ ඒ ලාභ ටික. නැත්නම් ඒ ලාභ කොටස් බවට පත් කරනවා. ඒක තමයි කියන්නේ සමාගම සතු පවතින සංචිත නැත්නම් නොබෙදූ ලාභ. මේ සංචිත කියන්නේ මොනවද? නොබෙදූ ලාභ. සංචිත කියන්නේ මොනවද? නොබෙදූ ලාභ. නොබෙදූ ලාභ. සමාගම සතු පවතින සංචිත කොටස් ප්‍රාග්ධනය බවට පත් කිරීම. මේ මගින් කොටස් හිමියන්ට යම් අනුපාතයකට නව කොටස් ලැබීමක් සිදු වෙනවා. කොටස් වල අගය වැඩි වෙනවා. ඒ වගේම සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයත් මොකද වැඩි වෙනවා. මතනේ ප්‍රකාශිත ප්‍රාග්ධනය කියන්නේ නිකුත් කර ඇරයුම් කර ගෙවානිමි ප්‍රාග්ධනය. දැන් මේක කෙලිම ගෙවානිමින් හිඟ හිටින්නේ නැහැ නේ. ඇයි? සමාගමේ සංචිත වලින් ගෙවන්නේ. එහෙනම් ප්‍රකාශිත ප්‍රාග්ධනයත් වැඩි වෙනවා. හරිම සරලයි ලකුණු දෙකයි. සංචිත ප්‍රාග්ධනය පොඩපත් කරනවා. එතකොට මේකෙදි ශේෂ පත්‍රයේ වගකීම් පැත්ත තියෙනවනේ. වගකීම් පැත්තේ වෙනසක් මුළු වගේ වෙනසක් වෙනවද? ශේෂ පත්‍රය එකතු වෙනසක් වෙනවද? එකතු වෙනසක් වෙන්නේ නැහැ. තේරුණාද? ඇයි සංචිත තියෙන්නේ ශේෂ පත්‍රයේ බැරකම් පැත්තේ. කොටස් ප්‍රාග්ධනයේ තියෙන්නේ බැරකම් පැත්තේ. ඒතකොට සංචිත අඩු වෙලා කොටස් ප්‍රාග්ධනය වැඩි වෙනවා කියන්නේ ශේෂ පත්‍රයේ මුළු එකතුර බලපෑමක් වෙන්නේ නැහැ. තේරුණානේ? රයිට්. ආයන්න. රජයේ සුරකුම්පත්හි ආයෝජනය කිරීමෙන් ආයෝජකයෙකු හට ඇතිවන වාසි 4ක් දක්වන්න. වාසි 4ට ලකුණු භාගය වෙකින් ලකුණු 2ක් ලැබෙනවා. මොකද ඉස්සෙල්ලකට ලකුණු 2ක් ගියානේ. මේක එක්තරාන්දමක කාලීන ඔබේ ජීවිත කාලයටම ප්‍රායෝගිකව වැදගත් වන ප්‍රශ්නයක්. රජයේ සුරකුම්පත්හි ආයෝජනය කිරීමෙන් ආයෝජකයෙකු හට ඇතිවන වාසි 4ක්. මේකෙන් දරුවනේ දැන් රජයේ සුරකුම්පත් දන්නවනේ. රජයට කෙටිකාලීන මැදිකාලීන හෝ දිගුකාලීන ණය මහජනයාගෙන් රැස් කර ගැනීම සඳහා නිකුත් කරන අපපත්‍රිකා තමයි මේ රජයේ සුරකුම්පත් කියන්නේ. කෙටිකල් නම් භාණ්ඩාගාර බිල්පත්, මැදිකල් නම් භාණ්ඩාගාර බෙදුම් කර, දිගුකල් නම් රුපියල් සුරකුම්පත්. තුනටම පොදුවේ කියනවා රජයේ සුරකුම්පත් කියන. හරිනේ. දැන් ගොඩක් අය මේක දන්නේ නැහැ. සල්ලි ටිකක් අතර ලැබුණොත් 2-3ක් හරි රජයේ බැංකුවට වඩා වැඩිපුර පොලිය ගෙවනවා නම් පෞද්ගලික බැංකුවල පෞද්ගලික මූල්‍ය සමාගම් වල සල්ලි තැන්පත් කරනවා ස්ථාවර තැන්පත් වශයෙන්. නමුත් සමහර පෞද්ගලික මූල්‍ය ආයතන ඕනම රටක 100%ක් විශ්වාස නැහැනේ. බංකොලොත් වෙන්න පුළුවන්. හිතාමතා බංකොලොත් කරලා ඒගොල්ලෝ ඩිරෙක්ටර් බෝඩ් එක ඇතුළු අග්‍රකළමනාකරුවෝ සල්ලි අරන් රට පයින්න පුළුවන්. බොහෝ රටවල එක වෙලා තියෙනවා. අපේ රටේ නෝනට. තේරුණාද? ඒ නිසා අපේ රටත් ඒ වදානම නැතුවා නොවේ. නමුත් රජයේ සුරකුම්පත් වල ඒක වෙන්නේ නැහැ. ගොඩක් අය හිතන්නේ රජයේ විශ්වාසයි. මේ රජේ නැතත් ඊළඟ රජයක් එනවා. හරිද? භාණ්ඩාගාරය කියන්නේ රජයේ මුදල් කෞතුකාගාරය හා සමානයි. එහෙනම් රජයේ මුදල් කෞතුකාගාරය සමාන භාණ්ඩාගාරයට අපි ණය දුන්නේ. එහෙනම් මේ රජයේ නිලධාරීන් වෙනස් වුණත් ඊළඟ රජයේ නිලධාරීන් අපිට ඒක ගෙවන්න බෙදෙනවා. කොහොමත් අපිට බංකොලොත් අවදානමක් නැහැ. මුදල් නොලැබීමේ කිසිදු අවදානමක් නැහැ. විශ්වාස. හැබැයි පොලිය ටිකක් අඩුයි. සාමාන්‍ය ස්ථාවර තැන්පත් වලට ගෙවන පොලිය 15ක් නම් මේක 14යි. ඒත් කවන්නේ බඩු ෂුවර්නේ. ස්ථාවරයිනේ. මුදල් නොලැබීමේ කිසිම අවදානමක් නැහැනේ. තේරෙනවද? අනිත් එක මේ රජයේ සුරකුම්පත් වලට ලැබෙන ප්‍රතිලාභය තියෙනවනේ. ඒකට ආදායම් බදුන්නේ නැහැ.
බැංකු තැන්පතු වලට රඳවා ගැනීම බද්දක් අපෙන් අය කරනවානේ. එහෙම ගත්තම මේක වාසි. ගොඩක් අය හිතන්නේ දන්නේ. එහෙමනම් රජයේ සුරකුම්පත්හි ආයෝජනය කිරීමෙන් ආයෝජකයෙක් හට ඇතිවන වාසිය තරක්. එකක් තමයි ඉහළ හා ස්ථාවර පොලියක් හිමි වෙනවා. සාපේක්ෂව ඉහළයි. 100ක වගේ තමයි අඩුවක් තියෙන්නේ මේ බැංකු තැන්පතක බලද්දී. දෙවැනි එක රජයේ ආරක්ෂාව ලැබෙනවා. රජයේ ආරක්ෂාව ලැබෙනවා. රජයක් නැති වෙන්නේ නැහැ නේ. රජයක් නැත්නම් අඩු ගන්න හමුදා රජයක් හැටියට තියෙනවා. රජයක් තියෙනවා. රාජ්‍යයක් තියෙනවා නම් රජයක් තියෙනවා. ඒකනේ තීරයක රාජ්‍යයක් ඇතනම් රජයක් ඇත. රජයේ ආරක්ෂාව ලැබෙනවා. ආයෝජන අවස්ථාවේදීම ප්‍රතිලාභ හිමි වෙනවා. ඒක තේරෙයිද? අපි මේකට මූල්‍ය කළමනාකරදී කියනවා සනාගත අගය කියලා. සනාතන නෙමෙයි සනාගත අගය අප්ෆ්‍රන්ට් වැලියු කියලා. දැන් භාණ්ඩාගාර බිල් ක්‍රමේදී ඒ ණය ඒකකයක අගය සාමාන්‍ය රුපියල් 100යි. හරිද? පොලියක් තීරණය කරනවා කියන්නේ රුපියල් 10ක් අපට ගෙවන්න. එහෙනම් අපි ගෙවන්නේ රුපියල් 90යි. ඒ කියන්නේ 100න් 10 පොලියනේ. පොලිය අඩු කළා අපෙන් අය ගන්න. පොලිය අඩු කරාම අගය තමයි සනාගත අගය කියන්නේ. ඒ නිසා ආයෝජන අවස්ථාවේදී ප්‍රතිලාභ අපට හම්බ වෙනවා. ඊළඟට ආයෝජන අවදාන මිත අඩු මට්ටමක පවතිනවා. අවදාන මිතම අඩුයි. රජයක් නැති වෙලා ආර්ථිකයේ කුඩුපට්ටම් වෙන්න බෑ. මේක නැති වෙන්නේ. ඉතින් අවදාන මෙහෙම වෙන්නේ නැහැ. බොහෝලාට අවදානම අඩුයි. නැහැ කියනෝ නෙවෙයි අවදාන මිතාම අඩුයි. ඉහළ ද්‍රව්‍යශීලතාවයක් පැවතීම. අපට ඕනලාක මේ රජයේ සුරකුම්පත් කාට හරි විකුණන්න පුළුවන්. ඕන තරම් ගන්න අය ඉන්නවා. සල්ලි කරගන්න ලේසි. පිළිගන්න ඕනේ. සමාගමක කොටස් සමහරට පිළිගන්නේ. අපි මගේ කොටස් ටිකක් තියෙන අසවල් සමාගම ගන්නකොත් ගන්නෙ නැහැ. නමුත් රජයේ සුරකුම්පත් කිව්වොත් ආ කමන්නේ මං ගන්නම්. විශ්වාසයි. එහෙනම් ද්‍රව්‍යශීලතාවය ඉක්මන්. තේරුණාද? සල්ලි කර ගැනීම ඉක්මන්. ඊළඟට කල්පිරීමට පෙර වට්ටම් කරගන්න පුළුවන්. කල්පිරණකම් ඉන්න බැරි නම් අපිට පුළුවන් මහා බැංකුවේ වට්ටම් කරලා මුදල් ලබා ගන්න. පොඩි ප්‍රතිශතයක් අඩු වෙනවා. ඊළඟට බදු සහන හිමි වෙනවා. විශේෂයෙන්ම මේකට ලැබෙන ප්‍රතිලාභ වලින් ප්‍රතිලාභ සදා ආදායම් බදු නිදහසක් ලැබෙනවා. ඊළඟට සුරකුම්පත් අප සුරකුම් ලෙස භාවිතා කළ හැකි වීම. මේ රජයේ සුරකුම්පත් අපේට තියලා බැංකු ණය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔයගේ වාසි ගොඩක් තියෙනවා මේ ක්‍රමයේදී. එහෙනම් ඔන්න ඔය වගේ 4කට ලකුණු 2ක් ලබා ගන්න පුළුවන්. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රෝමි ලක්කන් 3 අයන්. ආයෝජකයන් හට කොටස් මිල දර්ශක වැදගත් වීමට හේතු 4ක් සඳහන් කරනවා. මතකයිනේ මූල්‍ය කළමනාකරනදී අපි කොටස් විලඳපොළ කියන පාඩම් පරිච්ඡේදය යටදී කතා කරන කොටස් මිල දර්ශක. කොටස් මිල දර්ශකයක් කියන්නේ මොකද්ද? කොටස් විලඳපොලේ ලේඛනගත සමාගම්වල කොටස් මිලයන්හි සාමාන්‍ය හැසිරීම නැත්නම් සාමාන්‍ය වෙනස් වීම පිළිබිඹු කරන දර්ශකය. පිළිබිඹු කරන මිනුම තමයි කොටස් මිල දර්ශකය කියන්නේ. කොටස් මිල දර්ශකය ඊයට වඩා අද වැඩි වුණා. ගිය සතියට වඩා මේ සතිය ඉහළ ගියා. ගිය මාසෙට වඩා මේ සතිය ඉහළ ගියා කියලා අපිට තීරණ ගන්න පුළුවන්. එහෙම තීරණ ගත්තාම ඒකේ තේරුම සමස්ත ලේඛනගත සමාගම් වල කෙසේ වෙතත් බහුතර ලේඛනගත සමාගම් වල කොටස් මිල ඉහළ ගියා කියන එකයි මේකෙන් නිර්දේශ කරන්නේ. මේක ආයෝජකයන්ට ප්‍රයෝජන වන හේතු කිහිපයක් නිසා. එකක් තමයි ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් අවබෝධයක් ලැබිය හැකි වීම. ඒ කියන්නේ මොකක්ද? ආර්ථික ක්‍රියාකාරීත්වය. දැන් ආර්ථිකයේ යහපත් ලෙස ක්‍රියාකාරී වෙනවා නම් තමයි මිනිස්සු කොටස් වල මුදල් යොදවන්නේ. එතකොට තමයි කොටස් මිල ඉහළ යන්නේ. මිනිස්සු කොටස් ඉල්ලන්නේ නැත්තම් මිල පහළ යනවා. මිල පහළ ගියාම කොටස් මිල දර්ශකයත් පහළයි. එහෙනම් කොටස් මිල දර්ශකය පහළයි කියන එකේ තේරුම ආර්ථික ක්‍රියාකාරීත්වය නරකයි. කොටස් මිල දර්ශකයේ ඉහළයි කියන්නේ ආර්ථිකයේ හොඳින් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වෙනවා කියන එකයි තීන්දුව කරන්න පුළුවන්. එහෙනම් ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් ලැබීම වාසිය. 2. ආර්ථිකයේ සමාගම් වල ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් අවබෝධයක් ලැබිය හැකියි. ආර්ථිකයේ වගේම සමාගම් වල ක්‍රියාකාරීත්වයත් හොඳද නරකද කියලා මේකෙන් තීරණයක් ගන්න පුළුවන්. ඇයි ආර්ථිකයේ හොඳ වුණත් සමාගම් වල ක්‍රියාකාරීත්වය දුර්වල නම් සමාගම් දැන් දිගින් දිගටම ලාභ ලබනවා නම් සමාගම දිගින් දිගටම ලාභාංශ නොගෙව ඉන්න හෝ අඩුවෙන් ගෙවනවා නම් හරිද? ණය හිමියන්ට ගෙවීම පමා කරනවා නම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඒවා ආරංචි වෙනවනේ. ඒ සමාගමේ කොටස් අපි ඉල්ලන්නේ නැහැ. එහෙම ඉල්ලන්නේ නැහැ කිය ඒ කියන්නේ සමාගම් වල කොටස් ඉල්ලන්නේ නැහැ කියන්නේ කොටස් මිල දර්ශකේ පහළ යනවා. නමුත් කොටස් මිල දර්ශකේ ඉහළ ගියා නම් අපි දන්නවා සමාගම් වලත් එහෙම අර්බුදයක් නැහැ. සමාගම් වල ක්‍රියාකාරීත්වය යහපත් කියලා තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ආයෝජන තීරණ ගැනීමේදී ආධාර කරගත හැකි වීම. අපට ආයෝජන තීරණ ගන්න වෙනවනේ. අපි ළඟ අතිරික්ත මුදලක් තියෙනවා.
ලේඛනගත සමාගම්වල කොටස් හෝ ණයකර හෝ දෙකේම ආයෝජනය කරනවාද නැද්ද කියලා තීරණය කරද්දී කොටස් මිල දර්ශකයම පාදක කරගන්නවා. කොටස් මිල දර්ශකයේ දැන් දිගින් දිගටම ඉහළ යනවා නම් අන්න දැන් හොඳම අවස්ථාව ගන්නවා. කොටස් මිල දර්ශකයේ දිගින් දිගටම පහළ යනවා නම් හොඳ නැහැ. අපි වැඩි මිලකට අරගෙන අඩු මිලකට විකුණන්න වෙයි අනාගතයේ ප්‍රාග්ධන ලාභ නෙවෙයි ප්‍රාග්ධන අලාභ භුක්ති විඳින්න වෙයි. අන්න එහෙනම් ආයෝජන තීරණ ගැනීමේදී මේක අපට ආධාරකයක් කරගන්න පුළුවන් නිවැරදි ආයෝජනයක් කරන්න. ඊළඟට වෙනත් රටවල කොටස් වෙළඳපොළ තත්ත්වයන් සමගත් අපට සංසන්දනය කරන්න පුළුවන්. ඇයි වෙනත් රටවල කොටස් වෙළඳපොලේ මිල දර්ශක සහ අපේ මිල දර්ශක බැලුවම වඩා ඉහළ නම් ඒ කියන්නේ අපේ කොටස් වෙළඳපොළ හොඳයි. අරගොල්ලන්ගේ දර්ශක අපිට වඩා ගොඩාක් ඉහළ නම් ඒගොල්ලන්ගේ ෂෙයා මාකට් එක හොඳයි. අපිට අවබෝධයක් ගන්න පුළුවන් අපිට තීන්දුවක් ගන්න පුළුවන් අපි ලංකාවේ අපේ ෂෙයා මාකට් එක අපේ අතිරික්ත මුදල් ආයෝජනය කරනවද විදේශයක ආයෝජනය කරනකොට තීරණ ගන්න පුළුවන්. තේරුණාද? හරියටම 4ක් අහලා තිනවා හරියටම 4ක් දීලා තියෙනවා. ලකුණු 2ක් ලැබෙනවා ප්‍රශ්නයේ කොටසක් නිසා භාගය බැගින්. තවත් ඕනනම් මේකට ලියන්න පුළුවන්. තවත් තියෙනවා. මොනවද? තවත් උන අමතර වශයෙන් ගත්තොත් පස්වෙනි එකක් මේ කොටස් මිල දර්ශක නිසා අපට ආයෝජන කටයුතු පහසු වෙනවා. මිල දර්ශක නොතිබුණා නම් අපිට එකිනෙකාගෙන් අහන්න කොහොමද මම ළඟ මෙච්චර අතිරික්ත මුදලක් තියෙනවා මම පෙන්ෂන් ගියා මට මෙච්චර හම්බුණා මම පෙන්ෂන් ගියා මම ප්‍රයිවට් ෆර්ම් නිසා මට ග්‍රැටිවිටි එක නේ ග්‍රැටිවිටි එක මෙච්චර හම්බුණා මේ මොකද්ද හොඳ සමාගම ෂෙයා මාකට් එක ආයෝජනය කරන්නද බැංකුවේ දාන්නද එහෙම දැන් එහෙම ජරමර නැහැනේ කොටස් මිල දර්ශකයේ බැලුවා මිල දර්ශකයේ දිගින් දිගටම ඉහළ යනවා නම් ටක් ගාලා අපි ආයෝජනය කරා එහෙනම් ආයෝජන කටයුතු පහසු වීම ආයෝජන කටයුතු පහසු වීම ඒ වගේම තවත් ඕනනම් ආයෝජනවල අවදානම අඩු වෙනවා. ඒ කොටස් මිල දර්ශක දිහා බලලා ආයෝජනය කරන නියම වෙලාවට ආයෝජනය කරන කොටස් මිල දර්ශකේ නගිනවා කියන්නේ ෂෙයා මාකට් එක වර්ධනය වෙනවා. නගිනවා. හරිද? ඒ මොහොතේ ගත්තම අපට පාඩු වෙන්නේ නැහැ. එහෙනම් ආයෝජන අවදානම් අවම කරගත හැකියි. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ඒක ආයන්න తాවකාලික පදනම මත සේවකයන් බඳවා ගැනීමෙන් ව්‍යාපාරයකට අත්වන වාසි දෙකක් විස්තර කරන්න. මානව සම්පත් කළමනාකරණය වුණ ප්‍රශ්නයක් එනවා. తాවකාලික පදනම මත සේවකයන් බඳවා ගැනීමෙන් ව්‍යාපාරයකට අත්වන වාසි දෙකක්. తాවකාලික ස්ථිර සේවකයෝ නෙවෙයි తాවකාලිකයි. ඒ යම් සේවා කාලයකින් පස්සේ සේවකයන් අයින් කරන්න තමයි ගන්න. සේවක පිරිවැය අඩු වෙනවා. ඉහළ වැටුපක් ගෙවන්න ඕනේ ගොඩක් වෙලාවට දීවනාවක් දෙන්නේ. දීවනාවක් දෙන්නේ. එලවුන්ස් එකක් වගේ ගෙවන්න. වැටුප් පිරිවැය අඩු වෙනවා. සේවකීන් අවශ්‍ය ඕනෑම වෙලාවක ඉවත් කරන්න පුළුවන්. සේවකයන් නිසා ලොකු බලයක් නැහැ. වැඩි අපි කියන්නේ දඟලන්න බෑ කියලා. දඟලන්න බෑ, ස්ට්‍රයික් කරන්න බෑ. උද්ඝෝෂණ කරන්න බෑ. කරබාගෙන වැඩ කරන්න. ලේසි අපිට සේවකයන් පාලනය කරන්න පහසු. අනික නව නිපුණතාවන් ලබාගත හැකි වීම. ඒ වගේම අලුත් නිපුණතා තියෙන අයත් අපිට මේ වෙලාව අල්ලගන්න පුළුවන්. අල්ලගෙන අපට ඕන ඒගොල්ලෝ ස්ථිර සේවය පිටවන්න පුළුවන්. තේරුණාද? ඊළඟට සේවකයන් සම්බන්ධ දිගුකාලීන බැඳීමක් නොමැති වීම. සේවකයන් හට අපේ දිගුකාලීන බැඳීම් නැහැ. ඒගොල්ලන්ට ස්ථිර පඩියක් දෙන්න ඕනේ. ස්ථිර සේවයට ගන්නවා. දේශීය හෝ විදේශීය පුහුණුවකට යවන්න ඕනේ. ඒගොල්ලන්ට වාර්ෂිකව වැටුප් වර්ධක ලබා දෙන්න ඕනේ. සේවක සුබ සාධන පහසුකම් ඇති කරන්න ඕනේ. ඒ වගේම රක්ෂණ පහසුකම් ලබා දෙන්න ඕනේ. සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න ඕනේ. එහෙම වගකීම් නැහැ. ඒ කිසිවක් මේගොල්ලන් නැහැනේ. ශ්‍රමයට සාධාරණ වූ සාධාරණ නොවී හරි දීවනාවක් තමයි දෙන්නේ. ඊළඟට වඩාත් හොඳ සේවකීන් ලබාගත හැකි වීම. මෙන්න මේකෙදි අපිට පුළුවන් වඩා හොඳ සේවක හඳුනා ගන්න. මොකද සේවකව පොදන්න අපි ස්ථිර සේවකව නෙවෙයි. කොයි මොහොතේ හරි අපිට ගෙදර යන්න වෙනවා. එහෙම අවදානමක් තියෙද්දිත් ඒගොල්ලෝ අවංකව කැපෙලා වැඩ කරනවා. ඒගොල්ලෝගේ දක්ෂතාවය ඒගොල්ලෝ පෙන්වනවා. එහෙනම් වඩා හොඳ දක්ෂ පළපුරුදු නිර්මාණශීලී සේවකයන් අපට හඳුනා ගන්න ග්‍රහණය කරගන්න මේක හොඳ අවස්ථාවක් වෙනවා. ඊළඟට එම සේවකයින්ගේ වෘත්තීය ආචාර ධර්ම යහපත් වීම ව්‍යාපාරයට ධනාත්මක ලෙස බලපෑම. දැන් මේ
తాවකාලිකව බඳවගත් සේවකයින්ගේ හොඳ වෘත්ති ආචාර ධර්ම තියෙනවා නම් වෘත්තිමය ආචාර ධර්ම ඒගොල්ලෝ අනුගමනය කරනවා නම් හරිද? ඒක ව්‍යාපාරයට ධනාත්මක ලෙස බලපෑමක් වෙනවා. ඒකත් වාසියක්. ඊළඟට ආයතනයට මුදල් ඉතිරි කරගත හැකි වීම. අනිවාර්යයෙන්ම සේවක පිරිව අඩු වෙනවා කියන ආයතනයේ විශාල මුදලක් ඉතිරි වෙන කියන ආයතනයේ ලාභදායීත්වය ඉහළ යනවා. ඔය වගේ වාසි තියෙනවා. කරුණු සඳහා භාගයේ බැගින් 2කට ලකුණු 1යි විස්තරයට භාගයේ බැගින් කරුණු 2කට ලකුණු 1යි මුළු ලකුණු 2ක් ලැබෙනවා. වාසි 2ක් නෙහන්නේ. මේ වාසි වගේ මේක මොනවද? අවාසිත් තියෙනවා. මොනවද? එකක් තමයි මෙහෙම తాවකාලිකව හරි බඳව ගන්නවට ස්ථිර සේවක මණ්ඩලය කැමති නැහැ. මොකද ඒගොල්ලෝ හිතනවා මේගොල්ලෝ කොහොම හරි මෙතන ඇන්කර් එකක් ගන්නවා. එහෙමනේ කියන්නේ. ස්ථිර වේවි. අපිට ලැබෙන ප්‍රොමෝෂන් එක අපිට නොලැබී යාවි. යන්න මේගොල්ලෝ ගැටුම්. එනම් සේවක ගැටුම් ඇති වෙන හේතුවක් වෙනවා ඒක. අනිත් එක තමයි මේ වගේ සේවකයන් පැමිණිලා අපි දන්නවා කම්කරු නීති අනුව එක දිගට මාස 6ක් වැඩ කරලා වැඩ කරන් පස්සේ ඒ සේවකයාගේ රැකියාව නිකම්ම අහිමි කරන්න බෑ. කම්කරු කොමසාරිස්ගේ අවසරය ඕන. අවසරේ නැතුව දිගටම ස්ථිර නොකර තියාගන්නවා කියමුකෝ. සේවකයන් පුළුවන් තමන්ගේ රැකියාව ස්ථිර කරගන්න කම්කරු කොමසාරිස් ඉල්ලීම් කරන්න. නීතිමය පැත්තට යන්න පුළුවන්. අන්න නෛතික ගැටලුවලටත් මුහුණ දෙන්න පුළුවන් මේකෙදි. අනික් අතින් සේවක උද්ඝෝෂණ වැඩ වර්ජන වගේ දෙයක් ලෑස්ති කරොත් එහෙම මෙයාලගේ සහයෝගය ලැබෙන්න පුළුවන් සමහර විට. මෙයාලා බලන්න අපි දැන් මෙච්චර කල් වැඩ කළා. අපේ වැඩවල දුර්වලතා නැහැ. අපි හොරකම් කළා නැහැ. අපි නායකයන් ගන්නට කීකරු වැඩ කරලා තියෙනවා. ඇයි අපි පර්මනන්ට් කරන්නේ? මෙච්චර වේකන්සිස් තියෙනවා. මේගොල්ලොත් උද්ඝෝෂණයක දෙන උද්ඝෝෂණයේ ප්‍රබලත්වය ඉහළ යන්න පුළුවන්. අන්න එවැනි අවාසිදායක පැතිත් මේක අහන්න පුළුවන් විභාගයට. ඒක ගැන ඔබ හිතන්න. ඉගෙන ගන්නවා කියන්නේ ඒකයි. මේ ප්‍රශ්න තුලින් තවත් ප්‍රශ්න නිර්මාණය කරන්න. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රෝමි ලක්කම් 4 අයන්න. කාර්ය සාධනයේ ඇගීමෙන් පසු සේවක සංචලනය සිදු කළ හැකි ආකාර 4ක් දක්වන්න. කාර්ය සාධනයේ ඇගීමෙන් පසු. ඒ කියන්නේ සේවකයන් වර්ෂයක් තුල අධීක්ෂණයට හෝ නිරීක්ෂණයට භාජනය කරලා. අධීක්ෂණය කියන්නේ තේරෙනවා ඒගොල්ලන් අධීක්ෂණ පරීක්ෂා කරනවා කියලා. නිරීක්ෂණය කියන්නේ ඒගොල්ලන්ගේ චර්යාවන්, රැකියාවේ හැසිරෙන ආකාරය, වැඩ කරනවද නැද්ද? අවංකද නැද්ද? හොරකම් කරනවද? වෙලාවට එනවද? තේරෙනවද? වැඩිපුර නිමාඩු ගන්නවද? අන්නේ චර්යාවන් ඒ පරීක්ෂා කරන බව නොදැනෙන්න අපි පරීක්ෂා කරන එක තමයි නිරීක්ෂණ කියන්නේ. හරිනේ. අධීක්ෂණ නිරීක්ෂණය කරලා ඒ සේවකයන්ගේ එක එක නිර්ණායක සේවයට පැමිණීම, වැඩට කැපවීම, කාර්ය දැනීම, අන්‍යය සමග සහයෝගයෙන් වැඩ කිරීම, නායකයන්ගේ අරට කීකරු වීම ආදී ගුණාංග කීපයක් කරන් සේවක චර්යා ගුණාංග කීපයක් කරන් ලකුණු දීමක් කරලා ඒගොල්ලෝ ඇගීමට ලක් කරලා ඒගොල්ලන්ට ලකුණු දෙනවා. හොඳම සේවකෙන් නම් 75න් උඩ ලකුණු ගන්න ඕනේ. හරිද? සාමාන්‍ය සේවකෙන් නම් 75 54 ගන්න ඕනේ. එතකොට කුසලතා පූර්ණ බවින් අඩු නම් 50ට අඩු වෙනවා. ඒ වගේ ඊට පස්සේ පුළුවන් තීරණ ගන්න. ඒ සේවක ඉවත් කරනවද? පුහුණුවක් දෙනවද? පඩි වැඩි කරනවද වගේ. එහෙනම් කාර්ය සාධනය ඇගීමෙන් පස්සේ සේවක සංචලනය සිදු කළ හැකි ආකාර 4ක්. මොකක්ද? එකක් තමයි උසස් කිරීම. කාර්ය සාධනය ඇගීමට ලක් කරාට පස්සේ අපි දන්නවා වැඩිම ලකුණු ගත්ත අයට දෙනවා ප්‍රොමෝෂන්. දිරි ගන්නවා. එහෙම නැත්නම් මාරු කරනවා. සමහරට මේ සේවකයා දක්ෂයි, අවංකයි, කැප වෙලා වැඩ කරනවා. හැබැයි මෙයාගේ දැනුම අනුව මෙයාගේ උපාධිය අනුව, මෙයා ඉගෙන ගත්ත දේ අනුව, පළපුරුද්ද අනුව මෙයාට මෙතන කරන්න දෙයක් නැහැ. මෙයා ගැලපෙන්නේ මේ ආයතනයේම අසවල් අංශයට. දැන් මෙයා ඉන්නේ විකුණුම් අංශේ. මෙයා හරියට ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එහෙනම් ඒ අංශර මාරු කරනවා. වැඩිම එයාටත් එතකොට තෘප්තියක් ලැබෙනවා. ආයතනයටත් වාසියක් ලැබෙනවා. ඒක කාර්ය සාධනයේ ගුණාම තමයි දන්නේ. මෙයාගේ කාර්ය සාධනය අඩුයි. මොකද මෙයාට කරන්න දෙයක් නැහැ. මාරු කරනවා. තුන්වෙනි එක සේවය නවතාලීම. මේ අලුත් සේවකේ తాවකාලික සේවයට ආවේ. මෙයා වැඩ කරන්නෙම නැහැ. කිසිම සහයෝගයක් නැහැ. සේවකයන් අතර ගැටුම්. මෙයා ඉන්න එක ව්‍යාපාරේ මහා වදයක්, පිළිලයක්. එන ඉවත් කරන්න තීරණය කරනවා. එන ඉවත් කිරීම. එතන සේවය නවතාලීම. අනික සේවය අවසන් කිරීම. සේවය අවසන් කිරීම කියන්නේ මොකද්ද? తాවකාලිකව බඳවගත්ත අවුරුද්දකට කියලා. බඳවගත්තා මෙයා මේ කාර්ය සාධන දැන් කාර්ය සාධනය කරන්නේ දෙසැම්බර් වල. හරිද? මෙයා ගන්නවා ඔක්තෝබර් වල. ඔක්තෝබර් ඉඳන් ඊළඟ අවුරුදු ඔක්තෝබර් දක්වා.
මේ මාස 3ේදී මෙයාගේ කාර්යසාධනය අහුවෙන මොකද දෙසැම්බර් 30 කාර්යසාධනය කරනවානේ. තේරෙනවා මේ මාස 3ෙම කිසිම වැඩක් නැති සේවකයෙක්. එහෙනම් මොකද කරන්නේ? සේවය අවසන් කරනවා. කෙලින්ම යාට ලියුමක් දෙනවා ඔබ ආයතනයට අත්‍යවශ්‍ය නොවන සේවකයෙක් නිසා ඔබේ සේවය අත්විඳිනවා කියලා. එහෙම නැත්නම් සේවයෙන් පහ කිරීම. ස්ථිර සේවකයන් නම් නිකම්ම අත්විඳින්න බෑනේ. කෙලින්ම කම්කරු කොමසාරිස් දැනුම් දීලා එයාගේ අවසර අරන් සේවය නිවත් කරනවා. සේවයෙන් පහ කරනවා. ඔය ක්‍රම පහෙන් ඕනම හතරක් මේකට හරි. ලකුණු භාගයේ බැගින් ලකුණු 2ක් ලැබෙනවා. ඊළඟට ආයන්න. සේවක ප්‍රවාසිතාව ඔක කලින් නම් භාවිත ප්‍රවේශීතාව එක ලේසි මේකට කියවන්න අමාරුයිනේ. දැන් භාවිතා කරන්නේ සේවක ප්‍රවාසීතාව හා සේවක පිරිවැටුම අතර වෙනස. මෙන්න මේ ප්‍රශ්නේ කවදාකවත් අහලා ඉතිහාසෙ. මගේ මතක ඉතිහාසය අහලම නැහැ. ළඟ සංකල්ප දෙකක් නිතර පේපර් එක අහනවා දෙක කම්බයින් කරලා ආපු පළවෙනි අවස්ථාව මේ. සේවක ප්‍රවාසිතාව කියන්නේ මොකද්ද? සේවකයෝ සේවයට වාර්තා නොකර ඉන්නවා. සේවයට වාර්තා කරන්න බැලි හිතාමතා මග හරිනවා. එක්ක සේවයට වාර්තා කරනවා. අපි කියන්නේ පොත අස්සම් කරනවා කියලා වැඩ කරන්නේ. තමන්ගේ රැකියාවේ රාජකාරීන්ගේ බැහැරව ඉන්නවා. කැන්ටින් එකට ගිහලා යාළුවොත් එක්ක ඕබි සෙල්ලම් කරනවා, කාඩ් සෙල්ලම් කරනවා. නැත්නම් රෙස්ට්‍රූම් එකට ගිහලා නිදා ගන්නවා. ඒක තමයි සේවක ප්‍රවාසිතාව. එක්ක එන්නේ නැහැ, ආවත් වැඩ කරන්නේ. හරිනේ? සේවක පිරිවැටුම කියන්නේ ලේබර් ටර්න්ஓවර් කියන්නේ සේවකයෝ සේවෙන් ඉවත් වී යාම පෙන්눔 කරන අනුපාතය. සේවකයෝ සේවයේ හැර යාමේ ප්‍රවණතාව. ඔක තමයි සංකල්ප දෙක. සේවකයන් සේවයට නොපැමිණීම හා සේවයට පැමිණ සේවය නොසැපීම. අන්න එක්ක සේවයට නොපැමිණීම නැත්තම් සේවයට පැමිණ සේවය නොසැපීම. ඔක තමයි දෙවෙනි එක. මේ දෙකම අයිති වෙන්නේ කොහාටද? ප්‍රවාසිතාවට. නිසා ආයතනයේට සේවය අහිමි වී යාම සේවක ප්‍රවාසිතාවයේ වන අතර. හරිනේ? එක්කෝ සේවයට වාර්තා කරන්නේ වාර්තා කළත් ආයතනයේ සේවාව සපයන්නේ. ඒ නිසා ආයතනයේට සේවය අහිමි වී යාම තමයි සේවක ප්‍රවාසිතාවය කියන්නේ. සේවකයා ස්වේච්ඡාවෙන් හෝ එසේ නොමැති රැකියාවෙන් ඉවත්වීමේ ශීඝ්‍රතාවයේ සේවක පිරිවැටුමයි. තේරුණාද? සේවක ආයතනයේ හැර යාම රැකියාව ඉවත්වීමේ ප්‍රවණතාව තමයි නැත්නම් ශීඝ්‍රතාව තමයි සේවක පිරිවැටුම කියන්නේ. ඒක අනුපාතයක් වශයෙන් අපිට හොයන්න පුළුවන්. ඉරයටට දානවා මුළු සේවක සංඛ්‍යාව, ඉර උඩ ඉවත් වෙන සංඛ්‍යාව වැඩි කිරීම 100. අන්න එනවා 100ක් බඳව ගත්තොත් කීයක් යනවද? 20ක් කියන්නේ 100ක් බඳවුවොත් 20ක් යනවා. නැත්නම් 30ක් යනවා. හොඳ නැහැ. 100ක් බඳව ගත්තොත් 1යි. අනුපාත 1යි කියන්නේ 100ක් බඳවුවොත් 1යි යන්නේ 99ම රැඳෙනවා. අන්න හොඳයි. සම්පූර්ණ පිළිතුරු ලකුණු 2යි. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. රෝමිලක්කම් 5. ආයතනයක මානව සම්පත් ඉල්ලුම කෙරෙහි බලපානු ලබන සාධක 4ක් පැහැදිලි කරන්න. නම් කිරීමට ලකුණු 2යි, පැහැදිලි කිරීමට ලකුණු 2යි, 4 ලැබෙන්නේ එහෙමයි. සම්පූර්ණ ප්‍රශ්නයක් කියන අමතක කරන්න එපා. මේ වගේ කරුණු ලියුවොත් මේ තියෙන්නේ මාකින් ස්කීමකනේ. පරීක්ෂකවරුන්ගේ පාවිච්චි කරන්නේ. ඒගොල්ලන්ට මේ පොයින්ට් එක ඇති. ඔබෙන් විස්තර අහනවා. ඒ නිසා මේ වගේ ලියුවොත් ලකුණු 2යි. ඉතා කෙටියෙන් වචන කීපයකින් පැහැදිලි කරුත් ලකුණු තව 2ක් ඇවිල්ලා 4ක්ම ලැබෙනවා. හරිද? ආයතනයක මානව සම්පත් ඉල්ලුම. ඒ කියන්නේ සේවකයන්ගේ අවශ්‍යතාවය. ඉල්ලුම කෙරෙහි බලපානු ලබන සාධක 4ක්. එකක් තමයි භාණ්ඩය හෝ සේවාව සඳහා වූ ඉල්ලුම. ඉල්ලුමකොත් ඇති. නැත්නම් නිෂ්පාදිත ඉල්ලුමකොත් ඇති පොයින්ට් එක වශයෙන්. හරි? ඒතර ලකුණු භාගයක් ලැබෙනවා. ඒක පැහැදිලි කරන්න කොහොමද පැහැදිලි කරන්නේ? භාණ්ඩය හෝ සේවාව සඳහා ඉල්ලුම ඉහළ යන විට මානව සම්පත් ඉල්ලුමද ඉහළයයි. නැත්නම් භාණ්ඩ හා සේවාව සඳහා ඉල්ලුම වැඩි වූ විට ඒ සපුරාලීම සඳහා වැඩි සේවක සංඛ්‍යාවක අවශ්‍යතාවය ඇති වේ. ඒ අදහස ලියුවනම් පැහැදිලි කිරීමක් කවර. ලකුණු එකක්ම ලැබෙනවා. 2. ආයතනයේ පරමාර්ථ. ආයතනයේ පරමාර්ථ තියෙන්නේ ආයතනයේ පරමාර්ථ වැඩිපුර රැකියා නියුක්තියට දායක වීම වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමාජ සේවයක් වශයෙන්, සමාජ සුබ සාධන සේවාවක් වශයෙන් ආයතනයේ පරමාර්ථ වෙන්න පුළුවන්. රැකියා නියුක්තියට හැකියපමණ දායකත්වයක් දීලා රටේ රැකියා වියුක්තිය විසඳීමට උරදීම. එහෙම පරමාර්ථ දෙන්න පුළුවන්. සුබවාදී පරමාර්ථ. එහෙමනම් ඒ වගේ යන්නේ ආයතනයේ
පරමාර්ථයේ රැකියා නියුක්තියට දායකත්වයක් දීම නම් මොකද වෙන්නේ? සේවකයන්ගේ මානව සම්පත් සම්බන්ධ ඉල්ලුම ඉහළ යනවා. එහෙම පරමාර්ථයක් නොවේ නම් ඉල්ලුම පහළ යනවා. ඒ වගේ කෙටි අදහසක් ලියන්න ඕනේ. තුන්වෙනි එක තමයි ආයතනය භාවිතා කරන ලබන නිෂ්පාදන ක්‍රමය. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රමය ශ්‍රම සූක්ෂම නිෂ්පාදන ක්‍රම නම් යන්ත්‍රෝපකරණ අඩු වෙන්නම් මානව සම්පත් ඉල්ලුම ඉහළ යනවා. ශ්‍රම සූක්ෂම ක්‍රම නොවේ නම් නැත්නම් ප්‍රාග්ධන සූක්ෂම ක්‍රම නම් මානව සම්පත් ඉල්ලුම පහළ යනවා. ඉතින් කෙටි ඉල්ලුම ඇති නිෂ්පාදන ක්‍රමයේ ශ්‍රම සූක්ෂම නම් ඉල්ලුම ඉහළ යන අතර ප්‍රාග්ධන සූක්ෂම නම් ඉල්ලුම පහළ යයි. ඒ ඇති කෙටි. ඊට පස්සේ අනාගත සේවක විශ්‍රාමයන් ඉල්ලාස් වීම උසස් වීම ඉවත් කිරීම සේවය අවසන් කිරීම. දැන් මේක ඉතින් ඇත්තටම පොයින්ට් එක මේක පැහැදිලි කිරීමට ගන්න පුළුවන් බෑ නේද? මේකට ඔබට ලියන්න පුළුවන් නම් පොයින්ට් එක වශයෙන් අනාගත සේවක චලන එහෙම දැම්මම ඇති. අනාගත සේවක චලන. ඒ කියන්නේ අනාගතයේ සේවකෝ විශ්‍රාමයන්. විශ්‍රාම යනවා නම් ඒ අඩු පුරවන්න අලුතෙන් ගන්න වෙයි. ඉල්ලාස් වීම තියෙනවා. ගන්න වෙයි. උසස් වීම තියෙනවා. යට තනතුරු පුරවන්න ගන්න වෙයි. ඉවත් කිරීම තියෙනවා. ආයතනින්ම ඉවත් කරනවා. එහෙනම් අලුතෙන් ගන්න වෙයි. සේවා අවසන් කිරීම තියෙනවා. ගන්න වෙයි. එහෙම නොවේ නම් ගන්න ඕනේ. ඊළඟට ආයතනයේ වර්තමාන හා අනාගත මූල්‍ය තත්ත්වය. ඕක වඩා හොඳයි. ආයතනයේ මූල්‍ය ශක්්‍යතාවය කියලා පොයින්ට් එක දාන්න පුළුවන් අපිට. ආයතනයේ මූල්‍ය ශක්්‍යතාවය නැත්නම් ආයතනයේ මූල්‍ය තත්ත්වය කියලා දාන්න පුළුවන්. වර්තමාන හා අනාගත මූල්‍ය තත්ත්වයේ වර්ධනයක් සිදු වේ නම් මානව සම්පත ඉල්ලුම ඉහළ යන්න පුළුවන්. විශේෂයෙන්ම අනාගත මූල්‍ය තත්ත්වය පහළ යන ප්‍රවණතාවක් නම් මානව සම්පත තවත් ඉල්ලන්නේ නැහැ. කොහෙන්ද පඩි ගෙවන්නේ? අන්න බලපානවා. ඒ වගේ කෙටියෙන් ලියන්න දෙපැත්තම. ඒක දෙපැත්තම ලියනවා හොඳයි වගේ. තේරුණාද? ඊළඟට ආර්ථික, සමාජීය, දේශපාලන හා නෛතික පරිසරය. මේකත් බලන්න ඕනේ. ආර්ථික, සමාජීය, දේශපාලන, නෛතික පරිසරයේ ස්ථාවර බවක්, ශක්තිමත් බවක් තියෙනවා නම් සේවකයන් ගත්තර කමක් නැහැ. ආර්ථිකයේ, සමාජයේ, දේශපාලන තත්ත්වයේ පිපිරීමට ලක් වෙලා අවිනිශ්චිත තත්ත්වයක් නම් සේවකයන් බදව ගන්න හොඳ නැහැ. එහෙනම් ඉල්ලුම අඩු වෙනවා. ඊළඟට තාක්ෂණ වෙනස් වීම. තාක්ෂණ වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩි නම් සමහරට ඒ නවීන තාක්ෂණය භාවිතා කිරීමට අලුතෙන් සේවකයෝ අපට අවශ්‍ය වෙන්න පුළුවන්. එහෙනම් ඉල්ලුම ඉහළ යනවා. තාක්ෂණ වෙනස් වීමක් සිදු වෙන්නේ නැත්නම් ඉල්ලුමට බලපෑමක් නැහැ. ඒ වගේ කෙටි පැහැදිලි කිරීමක් කරාම තමයි ලකුණු 4ම ලැබෙන්නේ. පැහැදිලිනේ? රයිට්. අද පාඩම් පරිච්ඡේදය තුලනුත් අපි 2020 පේපර් එකේ දෙවන කොටසේ කළමනාකරන ප්‍රශ්න ගොන්න තුල අපි වටිනාම ප්‍රශ්නයක් 7 වෙනි ප්‍රශ්නේනේ දැකද මූල්‍ය කළමනාකරණය මානව සම්පත් කළමනාකරණය කියන මාතෘකා දෙකෙන් හොඳ මිශ්‍රණයක් ඇතුව තිබුණා. අපි දැනගත්තා අපි දැක්කා ඒ ප්‍රශ්නෙත් අපිට ගැටලුවක් නෑ. ලකුණු 20ම ගන්න පුළුවන්. මම ඒකයි කිව්වේ නිතරම ප්‍රශ්න පහෙන් 3ක්ම මේ දෙවෙනි කොටසින් තෝරගන්න කියලා කිව්වා. අපි මේ ප්‍රශ්නවල විවිධ හැඩතලයන් ගැන කතා කරා. ඒ ප්‍රශ්න අපි අපේ විභාගයේ අපේක්ෂා කරන පිළිතුරට ස්වභාවය, ධාරිතාවය, ලකුණු ලබා දෙන ආකාරය ගැන අවබෝධයක් දුන්නා. ඇතැම් ප්‍රශ්න තුලින් අනාගතයේ යොමු වෙන්න පුළුවන් අපේක්ෂිත ප්‍රශ්නත් නිර්මාණය කරන්න අපේ අවස්ථාව දුන්නා. මඟ පෙන්වීම කළා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් ඒ පේපර් එක අවසන් ප්‍රශ්නයක් සාකච්ඡා කරලා ඉතාම සාර්ථක ලෙස ඒ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවීමේ තාක්ෂණය ඔබට ඔබේ ජීවිතයට බද්ධ කරන්න තවදුරටත් තහවුරු කරන්න උත්සාහ කරනවා.